අපි උසස් පෙළ භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යාව කොටස යටතේ රේඛීය ගම්මිතා සංස්ථිත මූලධර්ම ඉගෙනගෙන ඒ මූලධර්මය අදාළ බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් කළා. බහුවර්ණ ප්‍රශ්න 65ක්. අපි රචනා ප්‍රශ්න කීපයකුත් හදලා පුරුදු වෙන්න යන්නේ. අපි ඇත්තටම අපි කරපු බහුවර්ණ ප්‍රශ්න ගණනාවක්ම රචනා ප්‍රශ්න මට්ටමට ගන්න පුළුවන්. ඔබ මේ අපි කරන රචනා ප්‍රශ්න බැලුවොත් එහෙම පෙනේ මේ රචනා ප්‍රශ්නත් අර බහුවර්ණ ප්‍රශ්න ගණයටම ගන්න පුළුවන් තරමට සමහරක් වෙලාවට පහසුයි. කෙටි කොටස් ගණනාවකින් හැදලා තියෙන්නේ. ඒතකොට බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් වගේ. ඒ මූල ධර්ම වගේමයි. මේක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක්. ආරම්භක අට්ටාලය මත තිබෙන අභ්‍යවකාශ ෂටලයක ස්කන්ධය දීලා තියෙනවා. ස්පේස් ෂටල් එකක් කියන්නේ. ඒතර මේ ස්පේස් ෂටල් එක අර ලොන්චින් පෑඩ් එකෙන් එතනින් තමයි උඩට යන්නේ. එතකොට මේකේ ස්කන්ධය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 බලය කිලෝග්‍රෑම් කියලා. ඒතර මේ ෂටල් එක ඉහළට ගමන් කරන්න ඇති කළ යුතු තෙරපුම දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 7 බලයක් නිව්ටන්. මේක ලබා ගන්නේ කොහොමද? ඉන්ධන දහනය කිරීමෙන්. ඒතකොට ඉන්ධන ලොකු ප්‍රමාණයක් මෙන්න මේ ටැංකිය වල තියෙන ඉන්ධන, ඒ ටැංකිය වල තියෙන ඉන්ධන වේගයෙන් පත්තු කරලා වේගයෙන් පල්ලෙහාට විදිනවා. දන්නවනේ හරියට අහස් කූරක් වගේ අහස් ගුඳු කියලා කියන්නේ අහස් කූරක වගේම ක්‍රියාවලියක් තියෙන්නේ. ඉන්ධන පල්ලෙහාට විසි වෙනකොට ඒකෙන් ඒ බලයක් ගෙදෙනවා සමාන විරුද්ධ බලයක් ෂටලේ මත. ඒත් ෂටලේ උඩට යනවා. ෂටලේ උඩට යනවා ඉන්ධන පල්ලෙහාට යනවා. එතන ඒකයි මෙතන තියෙන යාන්ත්‍රණය. එතනදී අර ගම්මිතා ප්‍රශ්නයක් එනවා. සමස්ත පද්ධතිය ගත්තොතින් ගම්මිතාව බිඳුවයි. අර ඉන්ධන පල්ලෙහාට තල්ලු කිරීමෙන් ඉන්ධන වලට ලැබෙන ගම්මිතාවයට සමාන විරුද්ධ ගම්මිතාවයක් තමයි ෂටල් එකට හම්බ වෙන්නේ. එතකොට දැන් මේ බලය අවශ්‍ය දීලා තියෙනවා. තප්පරයකට ඉන්ධන දවන ප්‍රමාණය දෙනවා. 3 වැඩි කිරීම 10 3 බලයක්. කියන්නේ ඉන්ධන මෙට්‍රික් ටන් 3ක් තප්පරයකට පත්තු කරන්න ඕනේ. ඔයාලට පේන ඇති කොච්චර බලයක් අවශ්‍යද මේක උඩට ගෙනියන්න කියලා. කරේ මගින් නැතිවන්නා වූ උණුසුම් වායුව පතුලෙහි ඇති නැසින්න කියන්නේ අර නොසල් එකෙන් නැසින්නෙන් වේගෙන් ඉවතට විදීමෙන්. ඉහළට ඇති වන තෙරපුම් බලය ඉන්ධන දහන වීමේ ශීඝ්‍රතාව කැපිටල් M සහ ෂටලයට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය u වල ගුණිතයෙන් හම්බ වෙනවා. එතකොට තප්පරයකට පිට වෙන ඉන්ධන වල ස්කන්ධය එනම් ඉන්ධන දැවීමේ ශීඝ්‍රතාවය ඒ දැවුණු වායුව පිට වෙන වේගයෙන් ගුණ කරපුවාම හම්බ වෙනවලු ඒ ඇතිවන තෙරපුම් බලය. නැත්නම් ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඉන්ධනවල ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය වෙන්නේ මොකද්ද? තප්පරයකට පිට වෙන ඉන්ධන ස්කන්ධය වැඩි කරන්න ඕන ඉන්ධනවල ප්‍රවේගයෙන්. ඉතින් තාම සරලයි. අපි ඒ වගේ බොහෝ ගැටලු හැදුවා අපේ යාන්ත්‍ර විද්‍යාව කෙටි ප්‍රශ්නවලදී. mu ගුණිතෙන් ලැබේ. මේකේ පළවෙනි කොටස කියන්නේ mu ගුණිතයට බලයේ මාන ඇති බව පෙන්වන්න. mu ගුණිතයට බලයේ මාන ඇති බව පෙන්වන්න කියලා කියන්නේ. එතකොට මේ අපි ගත්තොත් මේ mu ගුණිතයේ මාන පිළිබඳව කැපිටල් M කියන තප්පරයකට දහනය වන ඉන්ධන ස්කන්ධය. එතකොට u කියන්නේ ඉන්ධනවල ප්‍රවේගය. එතකොට අපි මේවැයි මාන ගුණ කරලා බලමු. තප්පරයකට ඉන්ධන පිටවන ස්කන්ධය M නම් අපි ස්කන්ධේ මාන කැපිටල් M කිව්වොත් ඒක කාලයේ මාන වලින් බෙදෙන්න ඕනේ. එතකොට තප්පරයකට දැවන ඉන්ධන ස්කන්ධයේ කැපිටල් M වල මාන වෙන්නේ mt ඍණ 1. එතකොට මේ ප්‍රවේගයේ මාන වෙන්නේ විස්ථාපනය බෙදීම කාලේ විස්ථාපනයේ මාන L කාලයේ මාන වලින් බෙදෙන්න ඕනේ lt ඍණ 1. ඒත් ඔයගලන්ට පේනවා ඇති මෙතන එන්නේ mlt ඍණ 2. මේ තියෙන්නේ මේ තප්පරයකට පිට වෙන දැවෙන ඉන්ධනවල ස්කන්ධයේත් ඒ ඉන්ධනවල ප්‍රවේගයේත් ගුණිතේ මාන. දැන් මේක බලයේ මාන වලට සමාන බව පෙන්වන්නේ කොහොමද? බලය කියන්නේ F කියන්නේ ma නේ. ඒ කියන්නේ මූලිකම සමීකරණයේ බලය පිළිබඳ. ඒකට බලයේ මාන අපි F කියමුකෝ බලය. බලයේ මාන වෙන්නේ ස්කන්ධය හා ත්වරණය කියන රාශිවල මානවල ගුණිතයයි. එහෙනම් මොකද්ද? ස්කන්ධේ මාන M ත්වරණයේ මාන මොකද්ද? ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගයේ මාන lt ඍණ 1 ඒක ආය කාලෙන් බෙදෙන්න ඕන ත්වරණය ගන්න. එතකොට lt ඍණ 2 වෙනවා. mlt ඍණ 2. එතකොට බලයේ මාන mlt ඍණ 2 යන තා පැහැදිලිව පේනවා ඇති.
මේ mu ගුණිතයේ මාන බලයේ මාන වලට සමානයි කියන්නේ මෙන්න මේ පළවෙනි එකේ ඒ කොටස මෙතන එනවා. එකේ ඒ කොටස මේ තියෙන්නේ. එතකොට දෙක ආරම්භක අට්ටාලයෙන් ඉවත් වීම කියන්නේ අර ලොන්චින් පෑඩ් එකෙන් ඉවත් වීමට පටන් ගන්න අවස්ථාවේ ෂටලයේ ආරම්භක ත්වරණය කොපමණද? එතකොට ෂටලයේ ආරම්භක ත්වරණය ගන්න අපි මේකට F සමානයි ma දාන්න ඕනේ. අපි ෂටල් එකට උඩට F සමානයි ma දැම්මොත් ආරම්භක තෝරණය අහන්නේ කොච්චර බලයක් ෂටල් එක මත උඩට යදෙනවද? ෂටල් එකට උඩ අතට යදෙන බලය තමයි අර ඉන්ධන දැවීමෙන් ලැබෙන බලය. ඉන්ධන දැවීමෙන් ලැබෙන බලය මෙතන කියලා තියෙනවා මේ තියෙන්නේ. 3 වැඩි කිරීම 10 7 බලයක් ලබා ගන්නවා මේ ඉන්ධන දැවීම මගින්. 3 වැඩි කිරීම 10 7 බලයක්. ආරම්භයේදී මේ ෂටල් එකේ ස්කන්ධය 2 වැඩි කිරීම 10 6 බලය කියලා තියෙනවා. එතකොට ස්කන්ධය තියෙනවා මේ මෙන්න මේ බලය 3 වැඩි කිරීම 10 7 බලයක බලයක් එනවා ස්කන්ධය තියෙනවා. එතකොට අපිට F සමානයි ma දැම්මොතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන මොකද්ද දැන් මේ තියෙන අපි ෂටල් එක කියලා කිව්වොත් මේ තියෙන ෂටල් එක කියලා හිතුවොත් මම කොහොම මෙහෙම ඇඳොත් එහෙම ෂටල් එකේ බර තියෙනවා පල්ලෙහාට mg. කියන්නේ 2 වැඩි කිරීම 10 6 බලය කිලෝග්‍රෑම් g. උඩට එනවා මේ ඉන්ධන දැවීමෙන් එන බලය. ඉන්ධන දැවීමෙන් එන බලය තිබුණේ 3 වැඩි කිරීම 10 7 බලය නිව්ටන්. 3 වැඩි කිරීම 10 7 බලය නිව්ටන්. ඒත් මේ බල දෙක විතරයි තියෙන්නේ. වාතයේ ප්‍රතිරෝධය ආදී අනෙකුත් බල අපි නැහැයි කියලා ගත්තොත් බලන්න එකට හරියන්නේද කියලා මේ තියෙන්නේ. ස්කන්ධය මේ තියෙන්නේ උඩට තියෙන තෙරපුම 3 වැඩි කිරීම 10 7 බලය ඉන්ධන දැවීමෙන් ඒක එන්නේ. ස්කන්ධය 2 වැඩි කිරීම 10 6 බලය. ඒතර ඒ අනුව මෙන්න මේ බල දෙක තමයි යෙදෙන්නේ. දැන් අපි උඩට මේකට F සමානයි ma යොදනකොට ඔයගලන්ට පේනවා ඇති උඩ අතට තියෙන සංප්‍රයුක්ත බලය කොච්චරද? 3 වැඩි කිරීම 10 7 බලය. ඉන්ධන දැවීමෙන් එන තෙරපුම අපි එකකින් අඩු කරන්න ඕනේ බර. 2 වැඩි කිරීම 10 6 බලය මෙතන g අපි 10යි කියලා ගමු. එතකොට 2 වැඩි කිරීම 10 7 බලය වෙනවා මේක. මේක සමාන වෙන්න ඕනේ මේකේ ස්කන්ධය. ෂටල් එකේ ස්කන්ධය 2 වැඩි කිරීම 10 බලය වැඩි කිරීම තෝරන ඉතින් ඊටාම සරල ප්‍රශ්නයක්. බල දෙකයි තියෙන්නේ මේ තෝරණය ආරම්භක. එතකොට 10 7 බලය මෙතන එළියට ගත්තොත් 3 ඍණ 2 ඒ කියන්නේ 1. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 1 වැඩි කිරීම 10 7 බලය. මේක බෙදන්න ඕනේ 2 වැඩි කිරීම 10 6 බලයෙන්. 2 වැඩි කිරීම 10 6 බලයෙන්. එතකොට එනවා ෂටල් එකේ ආරම්භක ත්වරණය. එතකොට මෙතන 10 6 බලය 10 7 බලය බෙදුනහම 10ක් ඉතුරු වෙනවා. 10 බෙදීම 2 5යි. එහෙනම් ෂටල් එකේ ආරම්භක ත්වරණය අපිට එනවා 5යි ms ඍණ 2 කියලා. තප්පර වර්ගයට මීටර 5ක ත්වරණයක් තමයි ආරම්භයේදී මේ ෂටල් එකට ලැබෙන්නේ ඉන්ධන දැවීම නිසා. ඊළඟට කියනවා මේක B කොටස ෂටලේ ත්වරණය නියතයයි උපකල්පනය කරමින්. මේ දිගටම මේ ත්වරණය තියෙනවා කියලා හිතන්න. එතකොට අහනවා ගමන ආරම්භලා තප්පර 30කට පස්සේ ෂටල් එකේ ප්‍රවේගය. එතකොට ගමන ආරම්භලා තප්පර 30කට පස්සේ ෂටල් එකේ ප්‍රවේගය ගන්න අපි මේකට උඩ අතට මොකක්ද දාන්න ඕනේ? v සමානයි u ධන at. v සමානයි u ධන at ආරම්භක ප්‍රවේගය බිඳුවයි ෂටල් එකේ අර ලොන්චින් පැඩ් මේ පැඩ් එකේ නිශ්චලතාවයෙන් පටන් ගන්නෙ. ත්වරණය 5යි කියලා අපි හොයාගත්තා. තප්පර 30කට පසු. එතකොට තප්පර 30ක් ගියාට පස්සේ ෂටල් එකේ ප්‍රවේගය තප්පරයට මීටර 150යි කියන උත්තරේ එනවා. ඒත් ඔයගලන්ට පේනවා ඇති මේ කොටස් ඉතාම පහසුයි. මේ ගැටලුව ලොකුවට නිකන් මේ ස්පේස් ෂටල් එකක් ගෙන ඒක දැක්කහම බය වුණොත් අපිට මේක කරන්න බැරි වෙනවා. මේ ගණන් ලොකුවට දිගට තිබුණාට ඒක අපි කියවලා ඒ තියෙන දත්තයන් තේරුම් අරගෙන අන්තිමේ බලනකොට ඔයගලන්ට පේනවා ඇති මේක බොහොම සරල ප්‍රශ්නයක් තියෙන කියලා. එතකොට ඒ කොටස ඒ විදිහයි. ඊළඟට කියනවා මේ ගැටලුවටම සම්බන්ධයි හතරවෙනි කොටස. පිටත වායු ගෝලය නොමැති නම් ෂටලය ත්වරණය විය නොහැකියයි ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය නිවැරදිද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න. පිටත වායු ගෝලය නැත්තම් මේ ෂටල් එකට
මේ ත්වරණය වෙන්න බැරිද? නෑ එහෙම එකක් නැහැ. මොකද පිටත වායුගෝලයේ හෝ වාතයෙන් කිසිම බලපෑමක් නැහැ මේකට මේ කියන විදිහට. වායුගෝලය ඇතුලේ තියෙනකොට වාතයෙන් ඝර්ෂණ බලයක් එනවා, ප්‍රතිරෝධී බලයක් එනවා. උඩට ගියාම ඒකත් නැති වෙනවා. ඒකයි වෙන්නේ. ඉන්ධන මේ රොකට්ටුව ඇතුළෙමනේ තියෙන්නේ. මේ ෂටල් එක ගෙනියන රොකට් එක ඇතුළෙම තමයි ඉන්ධන තියෙන්නේ. එතකොට වායුගෝලය නැති වුණත් ඔක්සිජන් අවශ්‍ය නැහැ දහනය කරන්න මේකේ. දැන් මේක දහනයක් වෙනවනේ. ඒ ඉන්ධන දහනය කරනකොට ඒකට උවමනා ඔක්සිජනුත් අර ෂටල් එකේ තියෙන ටැංකිය වලම සාමාන්‍යයෙන් තියෙනවා. ද්‍රව ඔක්සිජන්. ද්‍රව ඔක්සිජන් තියෙනවා. ඒතර ඒ ද්‍රව ඔක්සිජන් ඉන්ධනයත් එක්ක මිශ්‍ර වෙලා තමයි පත් වෙලා පිට වෙන්නේ වේගයෙන්. එතකොට තමයි ෂටල් එක උඩ යන්නේ. ඒ නිසා මේ ෂටල් එකේ ක්‍රියාවලියට අභ්‍යවකාශ යාන එක ක්‍රියාවලියට ඒක කොහොමත් වායුගෝලයෙන් එළිය අභ්‍යවකාශයට යන්නේ. වායුගෝලය නොතිබුණයි කියලා ඉවරලා මේ ත්වරණය නැති වෙන්නේ නැහැ. ඒ නිසා ශිෂ්‍යයාගේ ප්‍රකාශය නිවැරදි නෑ. ඒකට හේතුව වායුගෝලය නැතත් මේ ඉන්ධන පිට වෙනවා නම් පල්ලෙහාට රොකට්ටු උඩට තල්ලු වෙනවා. ඒ මූල ධර්මයේ ක්‍රියාවලිය කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන එක එතන කියන්න ඕනේ. ඊළඟට පස්වෙනි කොටස. ෂටලය මත ඉහළට ඇති තරමුව නියතව පැවතුනත් ඉන්ධන දහනය වෙන විට සත්‍ය වශයෙන් මෙහි ත්වරණය වැඩි වේ. මෙම ප්‍රකාශනය පැහැදිලි කරන්න. මොකද්ද මේකට හේතුව? ෂටල් එක මත එදෙන තෙරපුම පල්ලෙහාට මේ උඩට තියෙන තෙරපුම නියතව තියෙනවා කියමුකෝ. එතකොට ඉන්ධන දැවීමෙන් එන තෙරපුම අපි හිතමු F කියලා. උඩට ඍණ mg මේ තියෙන බර ෂටල් එකේ සමානයි ma කියලා නෙන්නේ. ත්වරණය. දැන් වෙන්නේ මේකයි. මේ ඉන්ධන දැවෙන්න මම කිව්වේ ඉන්ධන තියෙන්නේ රොකට්ටුවේ ෂටල් එකට සම්බන්ධයි. ෂටල් එකේ ඉන්ධන දැන් බලන්න තප්පරයකට කොච්චර අඩු වෙනවද? තප්පරයකට දැවෙනවා කියලා තිබුණා කිලෝග්‍රෑම් 3 වැඩි කිරීම කිලෝග්‍රෑම් මම හිතන්නේ 2 වැඩි කිරීම 10 3 බලයක් නේ. බලමු පොඩ්ඩක් ඒක. කොච්චර වේගෙන් ඉන්ධන දැවෙනවද කියන එක මෙතන තිබුණානේ. බලන්න. තප්පරයකට 3 වැඩි කිරීම. ඒ කියන්නේ ටොන් 3ක් මෙට්‍රික් ටොන් 3ක් තප්පරයකට දැවෙනවා ඉන්ධන. ඒ කියන්නේ මේ රොකට්ටුවේ බර තප්පරයකට මෙට්‍රික් ටොන් 3 ගානේ අඩු වෙනවානේ. ඒ ඉන්ධන ටික දැවිලා පිට වෙනවා. ඒතර හැම තප්පරයකදීම ටොන් 3කින් රොකට්ටුවේ බර අඩු වෙනවා. හැබැයි ඒ බර අඩු වුණාට හැම තප්පරයකදීම මේ ඉන්ධන ප්‍රමාණය මේක ඇතුලේ තියෙන ඉන්ධන වලින් දැවි පිට වෙනවා. ඒතර තෙරපුම නියතව තියා ගන්නවා. නමුත් එන්න ස්කන්ධය අඩු වෙනවා රොකට්ටුවේ. ස්කන්ධය අඩු වෙනකොට බලය නියතව තියෙද්දි මොකද වෙන්නේ? F සමානයි ma. බලය නියතව තියෙද්දි අර බර අඩු වෙනකොට තෙරපුම් බලය එහෙම්ම තියෙද්දි මේ බර අඩු වෙනකොට ඉබේම මොකද වෙන්නේ? එක පැත්තකින් බලපුවම ගුරුත්වාකර්ෂණ බලය අර චලිතයට විරුද්ධව තියෙන ඒකත් අඩු වෙනවා. අනිත් පැත්තෙන් ma එතන ත්වරණය වැඩි වෙනවා ස්කන්ධය අඩු වෙනවා. ඒතර මේ ස්කන්ධය අඩු වීම නිසා රොකට්ටුවේ ඉන්ධන දහනය වීම නිසා ඒ නිසා තමයි මේකේ මේ දේ වෙන්නේ. ෂටලයට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය u ගණනය කරන්න. මේ තුන්වෙනි කොටසේ A අපි ගත්තොත් එහෙම A කියන කොටස ෂටලයට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය u ගණනය කරන්න. දැන් අපි දන්නවා මේ m කියන්නේ තප්පරයකට දැවිලා පිට වෙන ඉන්ධන ස්කන්ධය වැඩි කිරීම u තමයි බලය. මේ සමීකරණය උඩ අතර එන බලය. ආරම්භයේදී මේ බලය අපිට දීලා තිබුණා 3 වැඩි කිරීම 10 බලය කියලා. නිව්ටන්. තප්පරයකට දෙවන ඉන්ධන ප්‍රමාණය අපි දන්නවා තප්පරයකට මෙට්‍රික් ටොන් බලමු. තප්පරයකට මෙට්‍රික් ටොන් 3ක්. බලන්න. තප්පරයකට මෙට්‍රික් ටොන් 3ක් දැවෙනවා. තෙරපුම 3 වැඩි කිරීම 10 බලය තප්පරයකට මෙට්‍රික් ටොන් 3ක් දැවෙනවා. එතකොට මේ තප්පරයකට දැවෙන ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3යි. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 3 බලය. කිලෝග්‍රෑම් 3 වැඩි කිරීම 10 3 බලයක් දැවෙන. ඒතර මේ ඉන්ධන දැවෙන ප්‍රවේගය අපෙන් අහන්නේ u කීයද කියලා අහන්නේ. මේක තමයි මේ 3 වැඩි කිරීම 10 බලයට සමාන කරන්න වෙන්නේ. බලන්න හරිනේ. F කියන්නේ මේක mu ගුණිතය මේකට සමාන කරා. එතකොට මේ 3යි 3යි කැපිලා ගියාම ආරම්භයේදී ෂටලයට සාපේක්ෂව ඉන්ධන පිට වෙන ප්‍රවේගය මෙතනින් එනවා 10 බලය බෙදීම 10 බලය
ඒ කියන්නේ කීයද? 10 4 බලය නේ 10 7 බෙදීම 10 3 10 4 බලය ms ඍණ එක. මේ තියෙන්නේ ෂට්ලයට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය. එතකොට ෂට්ලයේ ගමන් අරඹා තප්පර 30කට පසු පොළොවට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය කොපමණද? ඉතින් පොළොවට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය මේ ෂට්ලයේ ගමන් අරඹලා තප්පර 30කට පස්සේ දැන් අපි එන මේ දේවල් ටික මෙතන ගන්න ඕනේ. දැන් ෂටල් එක තප්පර 30කට පස්සේ අපි හැදුවා මේක. ෂටල් එක තප්පර 30කට පස්සේ උඩ අතට යනවා තප්පරයට මීටර 150ක ප්‍රවේගයෙන්. අපි ඒක හැදුවානේ. නේ? v = u ධන at දාලා අපි හැදුවා. උඩ අතට ප්‍රවේගය ෂටල් එකේ 150යි. ms ඍණ එක. ඒතර ෂටල් එකට සාපේක්ෂව ඉන්ධන පිටවන ප්‍රවේගය පල්ලෙහාට අපිට පේනවා මෙතන 10 4 බලයක් වෙන්න ඕනේ කියලා. මේ තියෙන ඉන්ධන පිටවන ප්‍රවේගය. එතකොට දැන් පොළොවට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය ගන්න මොකද කරන්න ඕනේ? පොළොවට සාපේක්ෂව වායුව නිකුත් වන ප්‍රවේගය. මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව ෂටල් එකේ ප්‍රවේගය. මේ තියෙන පොළොවට සාපේක්ෂව මේක ෂටල් එකේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව අපි s කියමුකෝ ෂටල් එක. ඒකේ ප්‍රවේගය මේ තියෙන්නේ. මේ තියෙන්නේ ෂටල් එකට සාපේක්ෂව අර දැවිලා නිකුත් වන වායුවේ අපි ගෑස් කියමුකෝ ඒකේ ප්‍රවේගය. දැන් අහන්නේ පොළොවට සාපේක්ෂව වායුවේ ප්‍රවේගය. ඒක පොළොවට සාපේක්ෂව වායුවේ ප්‍රවේගය කොහොමද අපි ගන්නෙ? පොළොවට සාපේක්ෂව වායුවේ ප්‍රවේගය වෙන්නේ සාපේක්ෂ චලිතයේ සමීකරණ. අපි මේ ඔක්කොම කරලා තියෙනවා. කොහොමද ගන්නෙ? මෙතන g නම් මෙතන g ලියනවා. මෙතන නැති එක s නේ. මේ මැද්දට s ලියනවා. එතකොට එතන s ලිව්වා නම් ආයෙ මෙතන s එනවා. s, e මේ විදිහට නෙන්නේ. එතකොට මෙන්න මේ දෛශිකය මේ දෛශික දෙක මේ විදිහට එකතු කිරීමෙන් ලැබෙන්නට ඕනේ. එතකොට මෙතන ෂටල් එකට සාපේක්ෂව මෙන්න මේ ගෑස් වල ප්‍රවේගය මෙන්න මේක මේ තියෙන්නේ. ඒක 10 4 බලයේ පල්ලෙහාට. 10 4 බලයේ පල්ලෙහාට. ධන පොළොවට සාපේක්ෂව ෂටල් එකේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව ෂටල් එකේ ප්‍රවේගය උඩ අතට 150යි. එතකොට පොළොවට සාපේක්ෂ වායුවේ ප්‍රවේගය මේ දෛශික දෙක එකතු කරන්න එකකින් එකක් අනිකට විරුද්ධව තියෙන්නේ. එතකොට මේ 10 4 බලයෙන් අඩු කරන්න ඕනේ මේ 150. ඇත්තට මේක එච්චර වෙනසක් ඇත්තේ නැති තරමයි. මොකද මේක උගාල් ලොකු ප්‍රවේගයක්. මේක 10000ක් තප්පරයට මීටර. ඒකෙන් මේ 150 අඩු කරුවයි කියලා එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති. එතකොට මේක තමයි මේ කොටසට උත්තරේ හැටියට ගන්න වෙන්නේ. මේක 10000න් 150ක් අඩු කරුවා නම් කී දෙන්නේ? 9850 තමයි උත්තරේ වෙන්න ඕනේ. මේක අපි මෙතන මම මේ කොටස් නැවත අරගනිද්දී මේකම වේල පහින් වැරදිලා ඉක්මනට ආව. මම හිතන ඔබ දකින්න ඇති. මම හිතන අපි ඒක වැඩි නිවැරදි කරන්න ඕනේ නැහැ. නමුත් මේකට උත්තරේ මම කිව්වා පිටත වායු ගෝලය නොමැති නම් ෂටල් එක ත්වරණය විය නොහැකියයි ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරනවා. ඔයගලන්ට මතක ඇති මම කිව්වා වායු ගෝලයේ බලපෑමක් නැහැ. මෙතන රොකට් එකේමයි ඉන්ධන තියෙන්නේ, ඔක්සිජන් තියෙන්නේ, ද්‍රව ඔක්සිජන්. ඒ නිසා වායු ගෝලයේ තිබුණත් නැතත් මේ ත්වරණය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක තමයි මේකට උත්තරයට ගන්න වෙන්නේ. මේ ඊළඟ කොටස අපි හදන්න පටන් ගත්තා. මේ පස්වෙනි කොටස ඒ ෂටලය මත ඉහළට ඇති තෙරපුම නියතව පැවතුනත් ඉන්ධන දහනය වන විට සත්‍ය වශයෙන්ම හිතවරණය වැඩි විය කියන එක. අපි මේක තමයි පැහැදිලි කරමින් හිටියේ. ඉන්ධන දහනය වෙනකොට ඉන්ධන ඉවත් වීම නිසා දහනය වෙලා ෂටල් එකේ ස්කන්ධය තප්පරයකට ටොන් 3 ගානේ අඩු වෙනවා. ඒ ස්කන්ධය අඩු වෙනවා. බලය එහෙම්ම තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් ත්වරණය වැඩි වෙනවානේ. ස්කන්ධය අඩු වීම නිසා. මේක හරිනේ. එතකොට ඉහත v පහේ a කියන අවස්ථාවට අදාළව මේ පස්වෙනි කොටසේ a කියන අවස්ථාවට අදාළව ෂටලය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියලා. දැන් ඒ කියන්නේ
මේ ත්වරණය එන්න එන්න වැඩි වෙනවා ෂටල් එකේ. අන්න ඒකනේ අපි ප්‍රස්ථාරය පෙන්වන්න ඕනේ. එතකොට ෂටල් එකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය යනදාම කොහොමද මේක එන්න ඕනේ? ආරම්භයේදී අපි දැක්ක තප්පරයට මීටර තප්පර වර්ගයට මීටර 5ක ත්වරණයක් තියෙනවා. ඊට පස්සේ එන්න එන්න ත්වරණය වැඩි වෙනවා. ත්වරණය කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ බෑවුම. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? එන්න එන්න නිශ්චලතාවයෙන් පටන් අරගෙන ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ෂටල් එකේ 5ක ත්වරණයෙන් පටන් අරන් එන්න එන්න ත්වරණය වැඩි වෙනවා. ඒ කියන්නේ එන්න එන්න බෑවුම වැඩි වෙන මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. අපි මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාර බලන්න. ඒතර අපිට පැහැදිලිව මේවා කෙටි ප්‍රශ්න හැටියට කරලා තියෙනවා. එන්න එන්න ත්වරණය වැඩි වෙනවා නම් ක්‍රමයෙන් බෑවුම ධන බෑවුම වැඩි වෙන ප්‍රස්ථාරයක් අපි අඳින්න ඕනේ. එහෙනම් ෂටල් එකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න මේ විදිහටයි එන්නේ. මොකද සත්‍ය වශයෙන්ම ත්වරණය මේකේ වැඩි වෙන හින්දා. මෙන්න මෙතන තමයි මේ ගම්මිතා සංස්කෘති මූලධර්මයට මේ කියන්නේ. එතකම්ම තිබුණේ ඔයගොල්ලෝ දැක්කා බලය පිළිබඳ ගම්මිතාවය පිළිබඳ ප්‍රශ්නයක් එතනක් තිබුණා. ගම්මිතා සංස්කෘති මූලධර්මයේ එන්නේ මෙතනට. ඒත් ඉස්සෙල්ලා තිබුණේ ප්‍රවේගය පිළිබඳ සමීකරණ, චලිතය පිළිබඳ සමීකරණ, මේ දේවල් තිබුණේ. දැන් මේක කල්පනාවෙන් බලන්නකෝ. කැපිටල් A රූපයේ පෙන්වා ඇති පරිදි ෂටලය පෘථුවියට සමීපව තිරස්ව 4 වැඩි කිරීම 10 වර්ගය. ඒ කියන්නේ 400ක ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවක් සලකන්න. තප්පරයක මීටර 400ක ප්‍රවේගයෙන් මෙහෙම යනවා. මේ අවස්ථාවේදී ෂටල් එකේ ස්කන්ධය එක වැඩි කිරීම 10 5 බලය කිලෝග්‍රෑම් වේ. අන්න දැන් ෂටල් එකේ ස්කන්ධය කිලෝග්‍රෑම් එක වැඩි කිරීම 10 5 බලය දක්වා අඩු වෙලා. අවාසනාවන්ත අභ්‍යන්තර පිපුරුමක් නිසා ෂටලයේ සමාන ස්කන්ධ සහිත කෑලි දෙකකට කැඩෙනවා. මෙන්න මේ විදිහට පිපිරීමක් ඇති වෙලා ෂටල් එක කෑලි දෙකකට කැඩෙනවා. රූපේ පෙන්වා ඇති පරිදි P කැබැල්ල 8 වැඩි කිරීම 10 වර්ගය කියන 800ක ප්‍රවේගයෙන් මේ කෑල්ල විසිනවා. මේ දෙකම කලින් 400ක වේගෙන් එමින් තිබුණේ. නමුත් පිපුරුමක් හින්දා මේක කෑලි දෙකකට කැඩලා මේ කෑල්ල 800ක ප්‍රවේගයෙන් විසිනවා. අර පිපුරුමෙන් ඇතිවන බලය නිසා. මොනවා හරි රසායනික ක්‍රියාවලියකින් ඇති වෙන බලය හින්දා. ඒත් ඔයගලන්ට පේනවා ඇති මේ සමස්ත පද්ධතිය ගත්තාම මේ පද්ධතිය මත බාහිර බලයක් යෙදෙන්නේ නැහැ කියලා අපිට ගන්න පුළුවන්. මේ පිපුරුමෙන් ඇති වෙන බල අන්තර් බල. පිපුරුමෙන් ඇති වෙන බල අන්තර් බල. එතකොට පොළොවට සාපේක්ෂව Q කැබැල්ලේ ප්‍රවේගය නිර්ණය කරන්න. P ට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය කොපමණද? පිපුරුම නිසා ෂටලයේ ස්කන්ධ හානියක් නොමැති බව උපකල්පනය කරන්න. එතකොට මේක සමාන කෑලි දෙකකට කැඩෙන්නේ. සමාන ස්කන්ධ සහිත කෑලි දෙකකට කැඩෙන්නේ. ෂටල් එකේ ස්කන්ධය එක වැඩි කිරීම 10 5 බලයේ තියෙද්දි තමයි මේක වෙන්නේ. ඒතර කොහොමුණත් දැන් මෙතන ස්කන්ධය අපි 2m කියලා ගත්තොත් මේක m මේකත් m වෙනවා නේ. ඒතර දැන් පිපුරුමට පෙර ගම්මිතාවය 2යි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයෙන් ගම්මිතාවය වෙන්නේ. ඒතර පිපුරුමට පෙර ගම්මිතාවය වෙන්නේ 2m වැඩි කිරීම මෙන්න මේ ප්‍රවේගය 400. ඒතර පිපුරුමට පෙර ගම්මිතාවය 2m වැඩි කිරීම 400. මෙන්න මේ පැත්තට. මේක පිපුරුමට පසු මේ කෑලි දෙකේ ගම්මිතාවල දෛශිකයි එක්කයට සමාන වෙන්න ඕනේ. පිපුරුමෙන් පස්සේ මේ කෑල්ලේ ගම්මිතාවය මේක ස්කන්ධය අර 2m මේකෙන් භාගයයි m වැඩි කිරීම 800. ඒ කෑල්ලේ m වැඩි කිරීම 800ක ප්‍රවේගයෙන් මේ පැත්තට යනවා. මේ ඉතුරු කෑල්ලේ ප්‍රවේගය අපි මේ පැත්තට u කිව්වොත් පිපුරුමෙන් පස්සේ ඒක තමයි අහන්නේ. මොකද ඒකේ ගම්මිතාවය mu. ඒතර මේ තියෙන පිපුරුමෙන් පස්සේ කෑලි දෙකේ ගම්මිතාවල දෛශිකයි එක්ක මේ පැත්තට. එතකොට මම දිශාවක් තෝරගෙන ගම්මිතා සංස්කෘති මූලධර්මයේ දැම්මා. පිපුරුමට පෙර රොකොට්ටුවේ ගම්මිතාවය 2m වැඩි කිරීම ප්‍රවේගය මේකේ සමානයි පිපුරුමෙන් පසු අර කෑලි වල ගම්මිතාවල දෛශිකයි එක්ක. එතකොට මේ කෑල්ල යන්නේ 800ක ප්‍රවේගයෙන්. ඒකට m වැඩි කිරීම 800ක ගම්මිතාවයක් තියෙනවා. මේකේ mu. ඒතර m කැපිලා යනවා මෙතන මේ සමීකරණේ. ඔයගලන්ට පේනවා ඇති. m කැපිලා ගියාම මේක 800 සමානයි මෙතන 800 ධන mu 800 සමානයි 800 ධන mu. එතකොට මෙතන mu බිඳුවයි කියලා කියන්නේ. මේ 800 මෙහාට ගෙන ඍණ වෙනවා. හා බලන්න mu කියන්නේ mu මෙන්න මේ ගුණේ තේන්නේ
800 ඍණ 800 බිඳුවයි. එතකොට m කියන්නේ බිඳුව නොවන නිසා u කියන්නේ බිඳුව වෙනවා. ඒ කියන්නේ මේ පිපුරුමෙන් පස්සේ මේ කෑල්ල 800කින් විසි වෙනවා කියන්නේ මේ q කියන කෑල්ල ක්ෂණික නිශ්චලතාවයට පත් වෙනවා. ක්ෂණිකව බිඳුව වෙනවා ඒකේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව. එතකොට පොළොවට සාපේක්ෂව q කියන කැබැල්ලේ ප්‍රවේගය බිඳුවයි කියලා යන්නේ. එතකොට පොළොවට සාපේක්ෂව q කියන කැබැල්ලේ ප්‍රවේගය බිඳුව වෙනවා. p-ට සාපේක්ෂව q ගේ ප්‍රවේගය මොකද්ද? p-ට සාපේක්ෂව q ගේ ප්‍රවේගය දැන් p මේ පැත්තට යනවානේ 800කින්. p මේ පැත්තට යන 800කින් මෙයා නිශ්චල වෙනවා. එහෙනම් p-ට සාපේක්ෂව q ගේ ප්‍රවේගය වෙන්නේ අනිත් පැත්තට 800. මේක නිශ්චලයි කියලා ගත්තොත් මේක අනිත් පැත්තට 800කින් යනවා. එතකොට p-ට සාපේක්ෂව q ගේ ප්‍රවේගය කියන්නේ ප්‍රවේගය මේ කැලලට සාපේක්ෂව මෙයාගේ ගත්තොත් එන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේකේ ඉන්න කෙනෙකුට පේන්නේ මේ මොහොතේ බැලුවොත් මේක අනිත් පැත්තට යනවා වගේ 800ක. ඇත්තටම පොළොවට සාපේක්ෂව මේක නැවතිලා තියෙන්නේ. මේ කැලල ඉස්සරහට යන එකයි වෙන්නේ. එතන මේ කැලල ඉස්සරහට යනකොට ඒ කැලලට සාපේක්ෂව මෙයා පිටිපස්සට යනවා වගේ තමයි පේන්නේ. එතකොට මෙන්න මේ කොටසට උත්තරේ කොහොමයි එන්නේ? තාම පහසු සරල ප්‍රශ්න. අපි යාන්ත්‍ර විද්‍යාව මූලධර්ම දන්නවා නේද? සාපේක්ෂ ප්‍රවේගය පිළිබඳ ප්‍රශ්නකුත් එතකොට මෙතන තියෙනවා. ඊළඟට පිපිරීමෙන් පසු පොළවේ සිටින නිරීක්ෂකයෙකුට පෙන්න පරිදි p හා q කැබලිවල ඉනික්බිති චලිතය කෙටියෙන් සඳහන් කරන්න. දැන් මේ පිපුරුණාට පස්සේ මොකද වෙන්න ඕනේ? මේ කෑල්ල නිශ්චල වෙනවා පොළොවට සාපේක්ෂව ඒ පිපුරුණු මොහොතේ. ඊපස්සේ ඒක ගුරුත්වය යටතේ කෙලින්ම පල්ලෙහාට වැටෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මේකේ පිටිපස්සේ කෑල්ල නම් මේකේ පිටිපස්සේ කෑල්ල මේ කොටස මේක කැඩලා දැන් තියෙන්නේ. මේ කෑල්ල කෙලින්ම ගුරුත්වය යටතේ පල්ලෙහාට වැටෙන්න ඕන. පොළොවට සාපේක්ෂව මේකේ ප්‍රයෝගයේ බිඳුව උනානේ. මේක සිරස්ව පල්ලෙහාට වැටෙනවා. ඉතුරු එක දැන් පිපුරුවාට පස්සේ ඉන්ධන දැවීම අරවම මොකුත් නැහැ. පිපුරුවාට පස්සේ මේ කෑල්ල මොකද වෙන්නේ? මේ කෑල්ල මේක දැන් මේකට 800ක ප්‍රවේගයක් මේ පැත්තට තියෙනවා. ආරම්භයේ මේ පැත්තට ප්‍රවේගය බිඳුවයි. මේකේ ආරම්භක ප්‍රයෝගය බිඳුවයි. හැබැයි මේක කෙලින්ම පල්ලෙහාට වැටෙන්නේ. මෙයා යන්නේ මොකකද? ප්‍රක්ෂිප්තයක නේ. මෙයා යන්නේ ප්‍රක්ෂිප්තයක. මොකද මේ අතර ප්‍රවේගයක් තියෙනවා 400ක. මේ අතට ගුරුත්වය තියෙනවා. මේක ගුරුත්ව ත්වරණයේ හින්දා පල්ලෙහාට වැටෙන ගමන් ඉස්සරහට යනවා. ඒ නිසා පරාවලයක ප්‍රක්ෂිප්තයක ගිහිල්ලා ඒකත් කොහේ හරි පොළොව මත පිට යම් තැනකට කඩාගෙන වැටෙන එක තමයි වෙන්නේ. ඊළඟට කියනවා පිපුරුම තප්පර 0.2ක් පුරා පැවතියේ නම් පිපුරුම නිසා එක් එක් කැබැල්ල මත යෙදෙන බලයේ සාමාන්‍ය අගය කොපමණද? ඒතර එක් එක් කැබැල්ල මත යෙදෙන බලයේ සාමාන්‍ය අගය අහනවා පිපුරුම හින්දා. ඒතර පිපුරුම හින්දා දැන් බලන්න මේ දෙන්නා මත මෙයාගේ කොච්චර ප්‍රවේග වෙනසක් වෙනවද? මෙයාගේ කොච්චර p ගේ ගම්‍යතා වෙනස මොකක්ද ඇති වෙන? p ගේ ගම්‍යතා වෙනස පිපුරුම නිසා ඇති වෙන. මේක ඩෙල්ටා m කිව්වොත් මොකද්ද? p ගේ ගම්‍යතා වෙනස. p ගේ අවසාන ගම්‍යතාවය 800 m මේ පැත්තට. මේකෙන් අඩු කරන්න ඕනේ p ගේ ආරම්භක ගම්‍යතාව. දැන් මේ කැලලට ආරම්භයේ තිබුණු ගම්‍යතාවය වෙන්නේ මේක යමින් තිබුණේ p මෙතනනේ තිබුණේ. p කියන කැලලත් මෙතන තිබුණේ. ඒතර මේ කැලලට ආරම්භයේ තිබුණු ගම්‍යතාවය වෙන්නේ කීයද? 400යි m. ස්කන්ධය m කියලා ගත්තාම ආරම්භයේ තිබුණ 400යි m ගම්‍යතාවයක් මේ පැත්තට මේ පැත්තට 400යි m ගම්‍යතාව තුනේ ඒක 800යි m වුණා. එතකොට කොච්චර ගම්‍යතා වෙනසක් ඇති වෙලා තියෙනවද? මේ එකම පැත්තට නිසා කෙලින්ම පැත්ත මාරු කරලා එකතු කරන්න තියෙන්නේ. එතකොට මේකෙන් මේක අඩු වෙනවා. ඒ අනුව කී දෙන්නේ? 400යි m. මේක තමයි ගම්‍යතා වෙනස. 400යි m කියන්නේ මේ හරියට මේකේ ස්කන්ධයෙන් භාගයයි. දැන් මේකේ ස්කන්ධය අපිට දීලා තිබුණා පිපුරුම් වෙන වෙලාවේ රොකට්ටුවේ ස්කන්ධය
අඩු වෙලානේ තිබුණේ. ස්කන්ධය කීයක් වෙනකොටද පුපුරවයි කියලා අපිට කියන්නේ. මෙම අවස්ථාවේදී පිපිරෙන අවස්ථාවේදී ෂටල් එකේ ස්කන්ධය එක වැඩි කිරීම 10/5 බලය. එක වැඩි කිරීම 10/5 බලය. එතකොට එක වැඩි කිරීම 10/5 බලය කියන්නේ ෂටල් එකේ මුළු ස්කන්ධය. එතකොට සමාන කෑලි දෙකකට ගැටෙන හින්දා එක කෑල්ලක ස්කන්ධය මේකෙන් භාගයක් වෙන්න ඕනේ. එක කෑල්ලක ස්කන්ධය මේකෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ අනුව m කියන්නේ එක වැඩි කිරීම 10/5 බලයෙන් භාගයක්. කියන්නේ භාගය වැඩි කිරීම 10/5 බලය. බලන්න හරිද කියලා. ඒතර මේ මුළු ෂටල් එකේ ස්කන්ධය එක වැඩි කිරීම 10/5 බලයයි. ඒත් සමාන කෑලි දෙකකට ගැටෙන හින්දා හරියටම එක වැඩි කිරීම 10/5 බලය දෙකෙන් බෙදපුවම එනවා ස්කන්ධය. ඒ අනුව ගම්මිතා වෙනස ඇති වෙන මේ p කියන කෑල්ලේ තියෙන ගම්මිතා වෙනස ඩෙල්ටා m කියන්නේ 200 වැඩි කිරීම දෙකෙන් බෙදුනහම 200 වැඩි කිරීම 10/5 බලය මේ ගම්මිතා වෙනස. බලය ඇති වෙන බලයේ සාමාන්‍යය වෙන්නේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර ඒ අනුව බලය වෙන්නේ F සමානයි ගම්මිතා වෙනස බෙදීම කාලය. පුංචි කාලයකදී ගම්මිතා වෙනස වෙන්නේ කොහොමවත් ලොකු ගම්මිතා වෙනසක් වෙනවා 200 වැඩි කිරීම 10/5 බලයක මේක බෙදන්න ඕනේ කාලයෙන්. කාලය 0.2යි. කාලය 0.2යි. එතකොට කොච්චර බලයක් එනවද? බලන්න. මේ 200.2න් බෙදුවාම 200 බෙදීම 2 100යි දශම නිසා 1000ක් වෙනවා. 1000 වැඩි කිරීම 10/5 බලය 10/5 බලය වැඩි කිරීම 10/3 බලය 10/8 බලය නිව්ටන් කියලා එන්නේ. නිව්ටන් 10/8 බලයක් එනවා. මෙතන 200.2න් බෙදුවොත් 1000යි. එහෙම නැත්නම් 10/3 බලය. 10/3 බලය වැඩි කිරීම 10/5 බලය කියන 10/8 බලය. 10/8 බලය නිව්ටන් කියන උත්තරේ තමයි එන්න ඕනේ. අපි බලමු දෙවන රචනා ප්‍රශ්නය. දෙවන එක ස්කන්ධය 0.1 කිලෝග්‍රෑම් වූ කුඩා බෝලයක් t සමානයි බිඳුව දී තිරස් පොළවක් මතට නිශ්චලතාවයේ සිට අතහරුණු ලැබේ. බෝලය ආරම්භයේදී පොළවේ සිට කැපිටල් H උසකින් තිබූ අතර සෑම එක් ගැටුමකදීමය සිරස්ව පොළා පනී. බෝලයේ ප්‍රවේගය v කාලය t ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඒ ප්‍රස්ථාරයේ කොටසක් මෙතන දැක්වෙනවා. දැන් එතකොට දැන් අපි හිතමු දැඩි පොළොවක් තියෙනවා මේ බෝලේ රබර් බෝලයක් කියලා හිතන්න. මේ රබර් බෝලය මේ කැපිටල් H කියන උසක ඉඳලා අතාරිනවා. එතකොට අතෑරියාම මේක නිශ්චලතාවයේ ඉඳලා පල්ලෙහාට වැටෙන්නේ. එන්න ගුරුත්ව ත්වරණයෙන් ප්‍රවේගය වැඩි වෙලා ගිහිල්ලා වදිනවා නිශ්චලතාවයෙන් අතෑරියෝ වදිනවා පොළවේ. පොළවේ වැදුණු ගමන් අර ප්‍රත්‍යස්ථතාවය නිසා බෝලේ තියෙන බෝලය ආපහු උඩ පයින්නවා. හැබැයි මේ උඩ පයින් වේගය අර ගැටෙන වේගයට වැඩිය සාමාන්‍යයෙන් අඩුයි. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ථ නෙමෙයි නං. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ථ නම් මේක සදාකාලිකව එකම උසට පැන තියෙන්න ඕනේ. ප්‍රත්‍යගති සංගුණක එකයි. අපි මේවා ඉගෙන ගත්තා. එතකොට දැන් මේක අතෑරියාම මේක පූර්ණ ප්‍රත්‍යස්ථ තත්වයක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය ප්‍රත්‍යස්ථ ගැටුමක්. මේක වැදිලා බෝලේ උඩකට ආපහු එනවා. කලින් තරම් උසට එන්නේ නැහැ. ආයෙ හැරලා ගිහිල්ලා වැදිලා ආයෙ පොළා පයින්නවා. අපි දන්නේ බෝලේ මේවා අපි උන්තරන් අපි අත්දැකීම් තියෙනවා. අතෑරියාම මේක ටක් ගාලා එන්න පයින් උස අඩු වෙලා ගිහිල්ලා නවතිනවා. මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ කොටසක් තමයි මේ දීලා තියෙන්නේ. පේනවනේ. දැන් මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ තියෙන ආරම්භක ප්‍රවේගය බිඳුවයි එන්න දැන් බිඳුවෙන් අතෑරියාම එන්න ප්‍රවේගය වැඩි වෙනවා. දැන් මේකේ මේ ප්‍රස්ථාරයේ හැටියට අපිට පේනවා උඩාතර දෛශික අරන් තියෙනවා. පල්ලෙහාටනේ වැටෙන්නේ. උඩාතර දෛශික ධන කියලා අරන් තියෙනවා. පල්ලෙහාට දෛශික ඍණ කියලායි අරන් තියෙන්නේ. ඒතර මෙන්න මේකයි ලකුණු සම්මුතිය. උඩාතර දෛශික ධන. ඒතර මේ උඩ තැනින් අතෑරියානේ. අතෑරියාම ආරම්භක ප්‍රවේගය බිඳුවයි. මේක එන්න වැටෙනකොට එන්න ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි ඍණ ප්‍රවේගයක් තමයි වැඩි වෙන්නේ. මේ තියෙන්නේ. බිඳුවෙන් පටන් අරන් ඍණ ප්‍රවේගය වැඩි වෙනවා. බෑවුම ඍණ ගුරුත්ව ත්වරණයත් ඍණ කියලායි මෙතන එන්නේ. ගුරුත්ව ත්වරණය පල්ලෙහාටනේ තියෙන්නේ. ඒක ගුරුත්ව ත්වරණය මෙතන ඍණ මේ බලන්න මහා කෝණයක් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව එක්ක මහා කෝණයක් හදන්නේ. ඒ නිසා පල්ලෙහාට දෛශික
ඍණ කියලා අරන් තියෙන උඩාතර දෛශික ධන කියලා අරගෙන තමයි ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට පේනවා ඇති නිශ්චලතාවයෙන් අතෑරියාම එන්න තප්පරයකට 10 ප්‍රවේගය වැඩි වෙනවා. වැඩි වෙලා ඇවිල්ලා මෙන්න මේ තමයි ගැටුම පොළවේ ගැටෙන්නේ වෙන්න මෙතනදී. පොළවේ ගැටෙන්නේ ඔන්න ඔතනදී. ප්‍රවේගය 50ක් වෙනකොට. කියන්නේ පොළවේ ගැටෙනකොට මේකේ ප්‍රවේගය ගැටෙන මොහොතේ පල්ලෙහාට 50ක ඍණ 50 කියන්නේ දැන් පල්ලෙහාට කියන එක තේරුම. හරි? ඍණ 50 නේ කියන්නේ පහළට. ගැටිලා මොහොතකින් ආපහු පයින්නවනේ. ආපහු පයින්නකොට ප්‍රවේගයේ පැත්ත ක්ෂණිකව මාරුනාම දෛශිකය ධන වෙනවා. ඒතර මේ 50න් නෙමෙයි ඊට වඩා අඩු ප්‍රවේගයකින් බලන්න ආපහු පයින්න ප්‍රවේගය 20යි. ඒතර අනිත් අතට ප්‍රවේගයේ පැත්ත මාරු වෙලා පොලා පනිනවා බෝලය අනිත් අතට 20කින්. අන්න බලන්න ගම්මිතාවය දිශාවත් මාරු වෙලා තියෙනවා විශාලත්වයත් වෙනස් වෙලා තියෙනවා ගැටුම නිසා. ඔන්න ඔය විදිහට බෝලය ආපහු පයින්න මෙවන. ඍණ 50යි නම් ප්‍රවේගයේ ක්ෂණිකව පැත්ත මාරු වෙනවා ධන 20ට. ධන උණයි කියන්නේ පැත්ත මාරු වෙලා උඩ අතට යනවා. අපි උඩ අර්ථ දෛශික ධන කියලානේ ගත්තේ. ඊට පස්සේ මේ ධන ප්‍රවේගය එන්න අඩු වෙවි උඩ යනවා. ධන ප්‍රවේගය එන්න අඩු වෙවි උඩ ගිහිල්ලා නවතිනවා. නැවතිලා ආයෙ හැරිලා ගුරුත්ව තෝරණයෙන් ආයෙ පල්ලෙහාට වැටලා මේ තියෙන්නේ දෙවන ගැටුම. ඒ දෙවන ගැටුමේදී ආපහු මේක උඩ පයින්නවා බලන්න. එතකොට ආපහු ප්‍රවේගය තවත් ප්‍රමාණයක් අඩු වෙලා පැත්ත මාරු වෙලා තමයි පයින්නේ. එතකොට මේ නැවත නැවත උඩ පනින බෝලයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය උඩ අතර තියෙන දෛශික ධනය කියලා අරගත්තොත් මෙන්න මේ විදිහ එකක් එන්නේ. ඒතර ඔක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ප්‍රවේග කාල ප්‍රස්ථාර ගණනාවක මූල ධර්ම කරලා මේවා ගණන් හැදුව ගුරුත්වය යටතේ සිරස් චලිතයට ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳා. හැබැයි බොහෝ විට අපි ගත්තේ ගුරුත්වය යටතේ චලිතයේදී පල්ලෙහාට දෛශික ධන කියලා. නෙමෙයි නේද? පල්ලෙහාට දෛශික. මේක උඩ අතර දෛශික තමයි ධන කියලා අරන් තියෙන්නේ. කොහොම හරි ඒ වාතයේ ප්‍රතිරෝධය සහ උඩුකුරු තෙරපුම නොසලකා හරිමින් බෝලය සඳහා පහත සඳහන් දෑ ගණනය කරන්න. ආරම්භක උස කොච්චර උඩක ඉඳලාද අතෑරලා තියෙන්නේ බෝලේ. කොච්චර උඩක ඉඳලාද බෝලය අතෑරලා තියෙන්නේ. ඒක තමයි පළවෙනියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න මේ අතෑරියාම යම් මේ ආරම්භක උසේ ඉඳලා අන්තිමේ මෙතනට වැටෙනකොට ප්‍රවේගය 50 වෙලා තියෙනවා. එතකොට මේ බෝලේ චලිතය අපි අරගත්තොත් බෝලේ චලිතය සඳහා අපි සමීකරණ ලියුවොත් අපි මේ උඩ අතර දෛශික ධන කියලා ගමු. ආරම්භක ප්‍රවේගය බිඳුවයි නිශ්චලතාවයෙන් අතරින්නේ. ත්වරණය ගුරුත්ව ත්වරණය පල්ලෙහාට තියෙන්නේ ත්වරණය ඍණ 10යි එතකොට. ත්වරණය ඍණ 10යි. පල්ලෙහාටනේ තියෙන්නේ අර බෑවුම ඍණ. ඊළඟට අවසාන ප්‍රවේගය ඍණ 50යි. ඒ ලකුණු හරියටම දාන්න ඕනේ. නැත්නම් සමීකරණ වරදිනවා. ඍණ 50යි. මොකද්ද අපි දැන් බලන්න ඕනේ. මේකෙන් අපිට ගන්න පුළුවන් v වර්ගය සමානයි u වර්ගය ධන 2යි s දැම්මොත් චලනය වුණු දුර ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. ආරම්භක උස h අපිට හොයාගන්න. මෙන්න මේ සමීකරණය දාන්න v වර්ගය සමානයි u වර්ගය ධන 2යි s. එතකොට v වර්ගය කියන්නේ මේ 50 වර්ගය ඍණ උනත් වර්ග වෙනකොට ධන වෙනවා අවසාන ප්‍රවේගය. u වර්ගය බිඳුවයි ධන 2යි s. එතකොට ගුරුත්ව ත්වරණය ඍණ හින්දා මෙතන මේක ඍණ 20යි s කියලායි එන්නේ. 2යි a කියන්නේ ඍණ 20යි. ඒ ඍණ 10යි. මේ ලකුණ දාන්න ඕනේ. හරිද? එතකොට දැන් බලන්නකෝ. s කීයද කියලා අපිට එනවා. s සමානයි 50 වර්ගය. 50 වැඩි කිරීම 50 බෙදීම 20. ඍණ විස්ථාපනේ ඍණ එන්නේ මේ ඍණ ලකුණ එනවනේ. ඍණ කියන්නේ ආරම්භක ලක්ෂයේ ඉඳලා පල්ලෙහාටයි විස්ථාපනයමයි ඉන්න වෙන්නේ. පල්ලෙහාට දෛශික ඍණනේ. උඩ අතර දෛශික තමයි දාන. ඒ ලකුණත් මෙතන එනවා. එතකොට මේකයි කැපිලා යනවා. කොච්චරද ඒ උස ප්‍රමාණය එන්නේ? මෙතන 250 බෙදීම 2 පසර 5 25යි 250 බෙදීම 2 125යි ඍණ 125 මීටර කියලා එනවා. 125 මීටර. එතකොට අතන මේ ප්‍රස්ථාරයේ ක්ෂේත්‍රඵලයෙන් ගන්න දුන. ක්ෂේත්‍රඵලයේ ඍණනේ පේනවද? විස්ථාපනයේ ඍණ මේ ප්‍රවේගය තප්පරයකට 10 වැඩි වෙන්නේ ඍණ අතට.
ඒ නිසා මේ කාලය බිඳුවෙන් පටන් අරන් ප්‍රවේගය 50 වෙන්න මේ කාලය නම් තප්පර 5යි. ඒ කියන්නේ මේ ගැටුමට ගත වෙන කාලය අපිට ගන්න තිබුණා මෙතන v = u ධන at දැම්මා නම් v = u ධන at දැම්මා නම් උඩ අතට දෛශික ධන කියලා v අවසාන ප්‍රවේගය ඍණ 50යි ඍණ 50යි u බිඳුවයි ආරම්භක ප්‍රවේගය මේක a ඍණ 10යි t ඒ අනුව තප්පර 5න් තමයි ගැටෙන්නේ පේනවනේ මේ ඍණයි ධන වෙනවා බෙදෙනකොට තප්පර 5කදී තමයි පළවෙනි ගැටුම ඇති වෙලා බෝලය ආපහු උඩ පයින්නේ. ඒ ආපහු උඩ පයින් ප්‍රවේගය අපිට මෙතන පේනවා 20යි. ආයේ උඩ පයින්නකොට ආයේ හැරෙන්නේ 20කින්. හරිනේ? ඒත් 20කින් හැරුණම ආයේ උඩම තැනට යන්න කොච්චර වෙලා යනවද? 20කින් හැරුණම ආයේ උඩම තැනට යන්න මේ උඩම තැනට යන වෙලාව ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුව වෙනවා උඩම තැනට ගිහිල්ලා. ඒතර ආපහු ගුරුත්වය යටතේ සිරස් චලිතයේ ගැටලුවක් එන්නේ ආරම්භක ප්‍රවේගය 20යි. ආරම්භක ප්‍රවේගය 20යි. එතකොට උඩම තැනට යන්න ගත වන කාලය කීයද? අවසාන ප්‍රවේගයේ බිඳුවයි උඩම තැනදී. ගුරුත්ව ත්වරණය ඍණ 10යි. එහෙම සමීකරණ ලියපුවම නිකම්ම v = u ධන at වගේ සමීකරණ වලින් කාලය හොයන්න පුළුවන්. මේ ප්‍රවේගය 20 නම් මේක ආයේ නිශ්චල වෙන්නේ තප්පරයකට 10 10 ප්‍රවේගය අඩු වෙනවා. මේ කාලේ තප්පර 5යි. මෙතන මේ කාලේ එන්නේ තප්පර 2යි. මොකද මේ ප්‍රවේගය 20 බිඳුව වෙන 10 10 ප්‍රවේගය අඩු වෙන්නේ මේ කාලය 2යි මෙතන කාලය 5යි මේ ක්ෂේත්‍රඵලය තමයි මේ 125ක් ආවේ ඍණ 125 මේ තියෙන්නේ ආපහු උඩ අතට යන දුර මේ තියෙන උඩම තැනදී ප්‍රවේගය බිඳුව වෙලා ආයෙ පැත්ත මාරු වෙලා ප්‍රවේගය ඍණ වෙලා ආයෙ වැටෙන්න ගන්නවා මේ දෙවෙනි ගැටුම දැන් අහන්නේ ආරම්භක උස h පළමු ගැටුමේදී බෝලයේ ගම්‍යතාවයේ වෙනස් වීම සහ පොළොවට සංක්‍රමණය වූ ගම්‍යතාවය දෙවන ගැටුම සිදු වන විට t අගය. ඒතර දෙවනි ගැටුම සිදු වෙනකොට t අගය මෙතන පේනවා අපි ඒ කොටස අපි හදලා තියෙනවා දැන් තප්පර 7යි යන්නේ. මෙතන තප්පර 5යි මෙතන 2යි 7යි දෙවනි ගැටුම මෙතනදී වෙන්නේ. තවත් තප්පර දෙකක් මෙතන තියෙනවා. ඒතර තප්පර 9කට පස්සේ තමයි දෙවන ගැටුම ඇති වෙන්නේ. මෙතන 9s කියලා එනවා. මොකද මේවා හරියටම අංග සම ත්‍රිකෝණ වෙනවා. අපි ප්‍රස්ථාරයෙන්ම මේක හදන්න පුළුවන්. මේක 2යි මේකත් 2යි. ආයෙ ගැටෙන්නේ. මොකද උඩ යන්න ගත වෙන්නේ තප්පර 2ක් නම් ආයෙ වැටෙන්න ගත වෙන්නේ තප්පර 2යි. අන්න එහෙම එන්නේ. එතකොට ආරම්භක උස ප්‍රමාණය බෝලේ අතහැරලා තියෙන්නේ මීටර 125ක් උඩින්. පළමු ගැටුමේදී බෝලේ ගම්‍යතාව වෙනස කීයද? පළමු ගැටුමේදී බෝලේ ගම්‍යතාව වෙනස අපි ඩෙල්ටා m කිව්වොතින් පළමු ගැටුමේදී බෝලේ තියෙන ගම්‍යතාව වෙනස කීයද? දැන් වෙනසක් ගන්න මම හැම වෙලාවෙම ඔයගලන්ට කියලා තියෙනවා අවසාන එකෙන් මුල එක අඩු කරන්න ඕනේ. අවසාන ගම්‍යතාවෙන් දැන් ගැටුමේ ගම්‍යතාව වෙනස ගන්න අවසාන ගැටුමෙන් පසු ගම්‍යතාවය කීයද? ගැටුමෙන් පසු ගම්‍යතාවය බෝලේ ආපහු පොළාපයින් 20ක ප්‍රවේගයෙන් ගැටුමෙන් පසු බෝලේ ගම්‍යතාවය 20යි m. මම බෝලේ ස්කන්ධය m කියන්නම්කෝ. 20යි m. මේකෙන් අඩු කරන්න ඕන වෙනස ගන්න අවසාන ගම්‍යතාවය මුල් ගම්‍යතාව අඩු කරන්න. මුල් ගම්‍යතාව කීයද? ගැටුමට මොහොතකට ප්‍රවේගය පල්ලෙහාට 50යි. 50යි. එතකොට පල්ලෙහාට 50යි m තමයි ආරම්භක ගම්‍යතාවය. එතකොට ගම්‍යතාව වෙනස බෝලේ 20යි m මේ අතර ඍණ 50යි m. දැන් දෛශිකයකින් දෛශිකයක් අඩු කරන හැටි මම කියලා දීලා තියෙනවා. අඩු කරන දෛශිකයේ පැත්ත මාරු කරලා එකතු කරන්න. එතකොට මේකේ පැත්ත මාරු කරලා එකතු කරනකොට මේක 20යි m මේක පැත්ත මාරු කරලා එකතු කරනකොට ධන ඒකත් මේ අතට මේකත් මේ අතට 50යි m වෙනවා. ඒ අනුව බෝලේ ඇති වෙන මුළු ගම්‍යතාව වෙනස 70යි m කියලා එන්නේ. මුළු ගම්‍යතාව වෙනස 70යි m කියලා එනවා. ඉතින් ඒක උඩ අතට එන්නේ. බෝලේ ගම්‍යතාව වෙනස උඩ අතට එන්නේ. m කියන්නේ බෝලේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.1යි. එතකොට සිම්පල් m වලට දාන්න ඕනේ 0.1 මේක සම්පූර්ණයෙන් ඒකක අණුව හදන්න ගියාම 0.1ක් තමයි එන්නේ. එතකොට මේක ඔයගලන්ට සුළු ගන්න පුළුවන් 70 වැඩි කිරීම කිලෝග්‍රෑම් 0.1යි. ඒ කියන්නේ 7යි. 7යි SI ක්‍රමයේ එකක කිලෝග්‍රෑම්
තප්පරයට මීටර. ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයක් නෙන්නේ. අන්න. ඔය තියෙන්නේ පළමු ගැටුමේදී බෝලයේ ගම්‍යතා වෙනස මේ ගම්‍යතා වෙනස උඩ අතට බෝලෙට උඩ අතට වෙනවා. ඊට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතා වෙනසක් පල්ලෙහාට එනවා. ඊට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතා සම්ප්‍රේෂණයක් පල්ලෙහාට එනවා. එතකොට පොළොවට සංක්‍රමණය වූ ගම්‍යතාවය වෙන්නේ මේකමයි. හැබැයි උඩ අතට නෙමෙයි පල්ලෙහාට. සමාන ප්‍රතිවිරුද්ධව මේක ක්‍රියා කරනවා. එතකොට පොළොවට සංක්‍රමණය වන ගම්‍යතාවයේ පල්ලෙහාට 7යි පොළොව මත එදෙන බලය කියලා වගේ මේක ගන්න පුළුවන්. ගම්‍යතාව මේක කාලයෙන් බෙදුවා නම් මේක සිද්ධ වෙන කාලය දුන්නා නම් පොළොව මත එදෙන බලය ගන්න තිබුණා මේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන්. එතකොට මෙතන මේ තියෙන්නේ පොළොවට සංක්‍රමණය වෙන ගම්‍යතාවයේ ඊට සමාන විරුද්ධ ගම්‍යතාවයක් බෝලයට ලැබිලා තියෙනවා. ඉතින් බෝලයේ ගම්‍යතාව වෙනසක් ඇති වෙලා තියෙනවා. හරිනේ? ඊළඟ කොටස. බෝලය සහ පොළොව අතර ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත නම් මෙම චලිතය සඳහා ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්න. එතකොට දැන් මේ පූර්ණ ප්‍රත්‍යස්ත නම් ගැටුම මොකද වෙන්න ඕනේ? දැන් මේ කාලය මේ ප්‍රවේගය එතකොට දැන් මේක පටන් ගන්න ප්‍රවේගය ඍණ 50යි. එතකොට මේක එන්න ප්‍රවේගය අඩු වෙලා බිඳුව වෙලා නිශ්චලතාවයෙන් පටන් ගන්න. පටන් ගන්න 50 නෙමෙයි නිශ්චලතාවයෙන් පටන් ගන්න. එතකොට මේක අනිත් අතට එන්න ඕන. ප්‍රවේගය ඍණ 50ට එනවා නිශ්චලතාවයෙන් පටන් ගන්න. නිශ්චලතාවයෙන් පටන් අරගෙන ඍණ ප්‍රවේගය එන්න වැඩි වෙනවා නේ. උඩ ඉඳලා නැවත අරින්නේ. මේ විදිහටම එනවා. එතකොට මේ ඍණ 50 ඒ වගේම එනවා. එතන උඩ ඉඳලා අතෑරියා ප්‍රවේගය ඍණ 50 වෙලා බිමදි ගැටුණා. මේක ඍණ 50 මෙන්න ගැටුණා. ගැටිලා දැන් පූර්ණ ප්‍රත්‍යස්ත නම් වෙන්නේ චාලක ශක්ති හානියක් නැහැ. ප්‍රවේගය අඩු වෙන්නේ නැහැ. ප්‍රවේගයේ පැත්ත මාරු වෙනවා හැම පිටින්ම. හැබැයි විශාලත්වය මේ 50ම අනිත් අතට එනවා. මේ ප්‍රවේගය ධන 50 වෙනවා. ධන 50 වෙනවා මෙන්න ගැටුම්. ඊට පස්සේ දැන් මේකම පිටපත් වෙනවා ආපහු. ආයේ මේක මෙන්න මේ විදිහට නැවත මේක පොළවේ ගැටෙමින් ආය උඩ පයින්නවා. ඒතර මේක දිගටම අපිට අඳින්න පුළුවන් පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් හොයාගන්න පුළුවන් නම් ප්‍රායෝගිකව එහෙම පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් ඔය බෝලයක් හා පොළවක් අතර හොයාගන්න බෑ. ඒ නිසා මේක වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව මේක වෙන්නේ නැති වුණාට සෛද්ධාන්තිකව පූර්ණ ප්‍රත්‍යස්ත නම් චලිතය මේක ගැටෙනවා ඍණ 50ක් වෙලා ආය උඩ යනවා. ගිහින් නැවතිලා ආයෙ වැටෙනවා ආයෙ ඍණ 50 වෙනකොට ගැටෙනවා ආයෙ උඩට විසෙනවා ධන 50කින් අන්න එහෙම හරියටම ප්‍රවේගයේ පැත්ත මාරු වෙවි බෝලයේ සදාකාලිකව මෙතන පැන තියෙන්න ඕන. C කොටස. පැත්තක දිග මීටරයක් වූ ඝනාකාර හිස් පෙට්ටියක් තුල ස්කන්ධය 6 වැඩි කිරීම 10 ඍණ 26 වූ අංශුවක්. ඒ කියන්නේ මේක මේ වායු අණුවක් වගේ ඉතා පුංචි අංශුවක්. අංශුවක් පෙට්ටියේ ප්‍රතිවිරුද්ධ බිත්ති දෙක අතර අභිලම්බව ගැටෙමින් ඉදිරියට සහ පසුපසට චලිත වීමට සලස්වනු ලැබේ. අංශුව හා බිත්ති අතර ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්ත වන අතර අංශුවේහි වේගය 2 වැඩි කිරීම 10 3 බලය අධික වේගයක් තියෙනවා. අංශුව මත ගුරුත්ව බලය නොසලකා හැරිය කියයි උපකල්පනය කරන්න. මෙතන මේක විස්තර කරන ගාන තේරුම් ගන්න බලන්න. මේක ඇත්තටම වායු අණුවක චලිතයේ හැටියට ගන්න පුළුවන් සාමාන්‍ය ටිකක් වැඩි උෂ්ණත්වයකදී. දැන් වායු අණු බිත්ති සමග ඇති කරන ගැටුම් හා එකිනෙකා සමග ඇති කරන ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි. වායු අණු බිත්ති සමග ඇති කරන ගැටුම් භාජනයක තියෙන වායුවක් හෝ මේ සාමාන්‍ය වායු ගෝලයේ වාතය ඇති කරන ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? හැම ගැටුමකදීම චාල ශක්තිය හානි වෙවි අර බෝලයට වුණා වගේ මුලින් එන්න වේගය අඩු වුණොත් භාජනයක් ඇතුලේ තියෙන වායු අණු වල වේගය එන්න අඩු වෙලා අන්තිමේ භාජනයේ අඩියට වැටෙන්න එපයි. එහෙම වෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ උෂ්ණත්වය නියතව තිබුණොත් වායු අණු දිගටම චලනය වෙමින් තියෙනවා. ඒ කියන්නේ ඒවා ගැටෙනකොට ඒවායේ චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තයි. ඒතර මේ වායු අණුවක ගැටුමක් දැන් මේ කියන විදිහට දැන්
හරියටම ඝන මීටරයක පෙට්ටියක් තියෙන්නේ. හරි හතරැස් පෙට්ටියක් තියෙන එක පැත්තක් මීටරයයි. දිග පළල උස මීටරයක් වන මම මේ විදිහට අඳින්නම්. ත්‍රිමාන රූපයක් අඳින්න නැතුව මේ වගේ එකක් ඇතුලේ මේ අණුවක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ අණුව එතකොට පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටුම් ඇති කරමින් මෙහෙම යනවා. එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. මේක ඉතින් සදාකාලිකව වෙනවා. උෂ්ණත්වය ඇත්තටම අධික සීතලකට ගේන්නේ නැතුව තියාගත්තොත් වායු අණු මේ වගේ වෙන්න ඕන. ඒතර ওই විදිහටයි ගැටෙන්නේ. ඒතර දැන් මේ අණුවේ ස්කන්ධය අපි m කියලා ගත්තොත් ප්‍රවේගය u කියලා ගත්තොත් මේ හැම ගැටුමකදීම මේකේ ගම්‍යතාව වෙනස් වෙනවා. හැම ගැටුමකදීම ගම්‍යතාව වෙනස් වෙනවා. එක ගැටුමකදී ගම්‍යතාව කොච්චරකින් වෙනස් වෙනවද? මේ පැත්තට තියෙන mu ගම්‍යතාවය පැත්ත මාරු වෙලා අනිත් පැත්තට mu වෙනවා. ඒතර එක ගැටුමකදී ඇති වෙන ගම්‍යතාව වෙනස බලන්න. ගැටුමට පෙර ගම්‍යතාව මේ පැත්තට mu නම් ගැටුමෙන් පසු ගම්‍යතාව අනිත් පැත්තට mu වෙනවා. ඒතර මේ තියෙන ගම්‍යතාව වෙනස ඩෙල්ටා m එක ගැටුමකදී ඇති වෙන. දැන් දෛශිකයකින් දෛශිකයක් අඩු කරනකොට මොකද කරන්න ඕනේ? පැත්ත මාරු කරලා එකතු කරන්න ඕනේ. එතකොට මේකේ පැත්ත මාරු කරනකොට මේක ධන වෙලා එක ගැටුමකදී ඇතිවන ගම්‍යතාව වෙනස 2mu කියලා එනවා. කියන්නේ අණුවේ ස්කන්ධය අංශයේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය වගේ දෙගුණයක ගම්‍යතාව වෙනසක් මේ හැම ගැටුමකදීම වෙනවා. හරිනේ? එතන මේ වේගයයි ස්කන්ධයයි දීලා තියෙනවා කියන එක අමතක කරන්න එපා. වේගය මෙතන මම u කිව්වේ 2 වැඩි කිරීම 10 3 බලය. මේ m කිව්වේ 6 වැඩි කිරීම 10 ඍණ 26 බලය. දැන් බලමු මොකක්ද අහන්නේ කියලා. පැත්තක දිග මේ ගැටලුවමයි මේ තියෙන්නේ. අංශුව බිත්ති දෙකෙන් එක් බිත්තියක් සමග ගැටෙන ශීඝ්‍රතාවය ගණනය කරන්න. අංශුව බිත්ති දෙකෙන් එක් බිත්තියක් සමග ගැටෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මේ බිත්ති දෙක අතර මේක දැන් එහෙට මෙහෙට යනවනේ. යනකොට එක බිත්තියක ගැටෙන ශීඝ්‍රතාවය කියන්නේ එක බිත්තියක තප්පරයකට කී පාරක් ගැටෙනවද කියන එකයි. එක බිත්තියක තප්පරයකට කී පාරක් ගැටෙනවද කියලා. එතකොට දැන් බලමු අපි කලින් රූපය අරගෙන මේක එක බිත්තියක තප්පරයකට මේක කී පාරක් ගැටෙනවද? දැන් අපි තුන් මෙතනින් පටන් ගත්තා කියලා මෙතනින් විසිලා පටන් අරන් මෙතන ගැටිලා ආයෙ මෙතනට ගිහිල්ලා ආයෙ මෙතනට එන්න ඕනේ ඊළඟ ගැටුම ඇති ගන්න. මේ පැත්තේ ගැටෙන එක අපි හිතමුකෝ. දෙපැත්තෙම ගැටෙනවා. එක පැත්තක් ගමුකෝ. ඔන්න දැන් මෙතනින් ගිහිල්ලා මෙතන වැදුනම ඔන්න ගැටුමක් ඇති වුණා. ඊළඟ ගැටුම ඇති කරන්න ආයෙ මෙතනට ගිහිල්ලා එන්න එපේ. ඒ කියන්නේ ගැටුම් දෙකක් අතර කාලාන්තරය කොච්චරද? එක බිත්තියක් ගත්තොත් බිත්ති දෙකම නෙමෙයි. එක බිත්තියක් ගත්තාම ඒ එක බිත්තියක ගැටුම් දෙකක් ඇති වෙන්න මේ අණුව මේ දුර වගේ දෙකක් මීටරය නෙමෙයි මීටර දෙකක දුර යන්න ඕනේ. අන්න ඒ තැන් වල තමයි අපිට වර්ධින්න. අපි මීටරේ ගත්තොත් වර්ධිනවා. මොකද එක බිත්තියයි ගන්න ඕනේ. එක බිත්තියක ගැටුමක් ඇති වෙලා ඊළඟ ගැටුම ඇති වෙන්න අංශව ගමන් කරන්න ඕන දුර මීටරයක් නෙමෙයි මීටර දෙකක්. මෙතන වැදිලා ආයෙ ඇවිල්ලානේ මේකේ වදින්නේ. ආයෙ මෙතනට ගිහින් ඇවිල්ලා එනකොට මීටර දෙකක් ගිහිල්ලා යන්නේ. එතකොට ගැටුම් දෙකක් අතර කාලය අපි කැපිටල් T කිව්වොත් උතන. ගැටුම් දෙකක් අතර කාලය කැපිටල් T කිව්වොත් ඒ කාලය වෙන්නේ මේ u කියන ප්‍රවේගයෙන් මීටර් දෙකක් යන්න ගතවන කාලය. මීටර් දෙකක් යන්න ඕන මේ තියෙන්නේ ගැටුම් දෙකක් අතර කාලය. එක ගැටුමක් ඇති වෙලා ඊළඟ ගැටුම ඇති වෙන ගතවන කාලය. එතකොට දැන් තප්පරයකට ඇති වෙන ගැටුම් සංඛ්‍යාව ගන්න අපි බලන්න ඕනේ තප්පරයකට t වගේ කීයක් තියෙනවද? එක ගැටුමක් ඇති වෙලා ඊළඟ ගැටුම ඇති වෙන්න t කියන කාලයක් යනවා. එතකොට තප්පරයකට ගැටුම් කීයක් ඇති වෙනවද? තප්පරයකට ඇති වෙන ගැටුම් සංඛ්‍යාව අපි f කිව්වොත් සංඛ්‍යාත ගැටුම් වල. තප්පරයකට ඇති වෙන ගැටුම් සංඛ්‍යාව ගත්තොත් ඒක එක බෙදීම t කියලා එන්නේ. එතකොට ඒ කියන්නේ u බෙදීම 2යි. u බෙදීම 2යි. මෙන්න මේක තමයි තප්පරයකදී එක බිත්තියක අණුවක් ගැටෙන එක අණුවක් ගැටෙන වාර ගන්න. u බෙදීම 2යි. අපි ප්‍රශ්නෙට යමු දැන්. අංශෝ බිත්ති දෙකෙන් එක් බිත්තියක් සමග ගැටෙන ශීඝ්‍රතාවය ගණනය කරන්න. එතකොට ඒක තමයි ශීඝ්‍රතාවය කියන්නේ මේ සංඛ්‍යාතේ තප්පරයකට ගැටෙන වාර ගන්න. ඒක අපි මෙතනින් හදාගත්තොත් u බෙදීම 2 u කියන්නේ කීයද? ඒ අනුව f කියන්නේ u බෙදීම 2යි. u කියන්නේ මේ ප්‍රවේගය. අංශයේ වේගය 2 වැඩි කිරීම 10 3 බලය.
බෙදීම 2. එහෙනම් තප්පරයකට ගැටෙන වාර ගාන අංශුවක් මේ බිත්තියක නැත්නම් ගැටුම් ඇතිවන ශීඝ්‍රතාවය වෙන්නේ තප්පරයට ගැටුම් මේක තප්පරයට කියන එක කියන්නේ තප්පරයට ගැටුම් 1000ක් වෙනවා. තප්පරයට ගැටුම් 1000යි. එතකොට මෙන්න මේකට උත්තරේ අංශු එක් බිත්තියක් සමග ගැටෙන ශීඝ්‍රතාවය තප්පරයට ගැටුම් 1000යි. බලන්න ඉතාම ලේසි. අංශුව විසින් එම බිත්තියට ගම්්‍යතාව සංක්‍රමණය කරනු ලබන ශීඝ්‍රතාවය කුමක්ද? දැන් එක ගැටුමකදී ඇතිවන ගම්්‍යතාව වෙනස කොච්චරද? එක ගැටුමකදී ඇතිවන ගම්්‍යතාව වෙනස 2mu. 2mu. හරිද? එක ගැටුමකදී තප්පරයකට ඇති වෙනවා මෙච්චර ගැටුම් ගානක් 1000ක්. එහෙනම් තප්පරයකදී අංශුවක ඇතිවන ගම්්‍යතාව වෙනස ඒක තමයි බිත්තියට ගම්්‍යතාව සංක්‍රමණය කරන ශීඝ්‍රතාවය වෙන්නේ. අංශුවේ ගම්්‍යතාව ඇතිවන වෙනසම ඊට සමාන වෙනසක් බිත්තිය මතත් ඒ ගම්්‍යතාව වෙනසම ඇති වෙනවා. ඒ ප්‍රමාණයම යෙදෙනවා. එතකොට මේ එක ගැටුමකදී ඇතිවන ගම්්‍යතාව සංක්‍රමණය වෙන්නේ m2mu 2m කියන්නේ අංශුවේ ස්කන්ධය 6 වැඩි කිරීම 10 ඍණ 26 මේ තියෙන 2යි මේ තියෙන්නේ m u කියන්නේ 2 වැඩි කිරීම 10 3 බලය මේ තියෙන 2යි mu ඒ කියන්නේ එක ගැටුමකදී අංශෝක ඇතිවන ගම්්‍යතාව වෙනස ඒ වෙනස බිත්තියටත් දැනෙනවා. ඒක වැඩිලා. එතකොට මේක තමයි එක ගැටුමකදී ඇතිවන ගම්්‍යතාව වෙනස. තප්පරයකට ගැටුම් කොච්චර ඇති වෙනවද? 1000ක් ඇති වෙනවා. එහෙනම් තප්පරයකදී අංශුව විසින් බිත්තියට ඇති කරන ගම්්‍යතාව සංක්‍රමණය බැලුවොත් නැත්නම් ගම්්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය බිත්තිය මතට යෙදෙන මෙන්න මේක. ඔන්න ඔක තමයි යෙදෙන ගම්්‍යතාව. එතකොට මෙතන 10 6 බලය. 10 බලය මෙතන 10 ඍණ 26 10 ඍණ 26 එතකොට 10 ඍණ 26 මෙතන ඍණ 26යි ධන 6යි ඍණ 20යි ඍණ 20යි එතකොට දෙවරක් 6 12යි 12 වරක් 2 24යි එතකොට මේක එනවා 24 දෙවරක් 6 12යි 12 වරක් 2 24යි 24 වැඩි කිරීම 10 ඍණ 20 මේ තියෙන ගම්්‍යතාව සංක්‍රමණය වන ශීඝ්‍රතාවය. එතකොට ගම්්‍යතාව සංක්‍රමණ ශීඝ්‍රතාවය ඇත්තටම ඒකක එන්න ඕන කිලෝග්‍රෑම් තප්පර වර්ගයට මීටර. බලය ඒකක කිලෝග්‍රෑම් තප්පර වර්ගයට මීටර. ඔන්න ඔච්චර ගම්්‍යතාව සංක්‍රමණයක් වෙනවා අංශුව විසින් බිත්තියට ගම්්‍යතාව සංක්‍රමණය කරන ශීඝ්‍රතාවය අපි කොහොමද ගත්තේ? එක ගැටුමකදී අංශුවක ඇතිවන ගම්්‍යතාව වෙනස තප්පරයකදී ඇතිවන ගැටුම් ගානෙන් වැඩි කෙරුවා. එතකොට නම් තප්පරයකදී අංශුවේ ඇතිවන ගම්්‍යතාව වෙනස ඒක තමයි තප්පරයකදී බිත්තියට සංක්‍රමණය වන ගම්්‍යතාව වෙනස වෙන්නේ. එතකොට මේක තමයි එක අණුවකින් බිත්තිය මත යෙදෙන බලය. ඇත්තටම වාතයෙන් බලයක් යෙදෙනවා. ඒකෙන් තමයි වායු පීඩනය ඇති වෙන්නේ. ඒත් වායුවකින් කොහොමද පෘෂ්ඨයක් මත පීඩනය ඇති වෙන්නේ? මේ ගැටුම් හින්දායි. හැම ගැටුමකදීම අණුවේ ගම්්‍යතාව වෙනස් වෙනවා. ඒ ගම්්‍යතාව වෙනස් වෙනකොට ගම්්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් ඇති වෙලා බලයක් ඇති වෙනවා. වායු අණුව මත යෙදෙන බලයට සමාන විරුද්ධ බලයක් බිත්තිය මත යෙදෙනවා. ඒ බලෙන් තමයි බිත්තිය මත පීඩනය ඇති වෙන්නේ. ඒතර මෙන්න මේක තමයි බිත්තිය මත එක අණුවකින් ඇතිවන එක අණුවකින් ඇතිවන බලය වෙන්නේ. ඇත්තට මේක පීඩනයට සමාන වෙන එක අණුවකින් එන මොකද මේ බිත්තියේ තියෙන එක වර්ග මීටරයි මේක මීටරයක ඝනක පෙට්ටියක්නේ. එතකොට එක පැත්තක පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය හරියටම වර්ග මීටරය. ඒතර වර්ග මීටරයක් මත තමයි මේ බලය එක අණුවකින් එන්නේ. මෙන්න එක අණුවකින් එන පීඩනය. එතකොට එක අණුවකින් එන පීඩනය. දැන් ඊළඟට කියනවා පෙට්ටිය තුල ඔය චලිතයම ඇති කරන අණු තියනවලු 2 වැඩි කිරීම 1023 බලය. ගොඩාක් තියෙනවනේ. එක නෙමෙයිනේ. දැන් මේ අපි එකක් ගත්තාම තමයි මේ පුංචි බලය ඇති වෙන්නේ. පුංචි බලය ඇති වෙන්නේ එක බිත්තියක් මත. දැන් ඒ වගේව 23ක් තියෙනවා නම්
මෙම අංශු එකිනෙකා අතර ගැටුම් සිදු නොකරන අතර බිත්ති සමග ඒවායේ ගැටුම් බිත්තියේ ක්ෂේත්‍රඵලය පුරා ඒකාකාරව ව්‍යාප්ත වී ඇති බව සලකන්න. අන්න එතකොට මේක ඇතුලේ තියෙන විශාල අණු ප්‍රමාණයක් දෙක වැඩි කිරීම 10 23 බලයක්. එතකොට ඒ වගේ අණු ප්‍රමාණ කර වගේ එහෙට මෙහෙට යනවා. අර බිත්ති අතර. එහෙම හිතන්න කියනවා. එතකොට අන්තිමේ එක අණුවකින් ඇතිවන පීඩනය මේක නම් මේ පීඩනය ඒකක වර්ගඵලයක් මත එන බලය පීඩනය. ඒකක වර්ගඵලයක් මතනේ මේ අණුව මේ බලය යොදන්නේ නේ. ඒක තමයි පීඩනය එක අණුවකින් එන්නේ නේ. අණු ගානේ වැඩි කරන්නේ. ඒතර පීඩනය එනවා. එහෙනම් මොකද්ද පීඩනය? පීඩනය වෙන්නේ එතකොට මේ එක අණුවකින් එන බලය ප්‍රශ්නය උන්ට 24 වැඩි කිරීම 10 ඍණ 20 මේක වැඩි කරන්න ඕනේ දෙක වැඩි කිරීම 10 23 බලය. ඒතර වර්ග මීටරයක් මත නිව්ටන් එන්නේ දැන්. වර්ග මීටරයක් මත නිව්ටන් එන්නේ. එතකොට 24 වැඩි කිරීම 2 48යි. එහෙනම් මේ පීඩනය අපිට එනවා 48 වැඩි කිරීම 10 ඍණ 20යි ධන 23යි 10 3 බලය පැස්කල් නැත්නම් වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයක් මත එන බලය කෙලින්ම එන්නේ මොකද මේ අපිට දුන්නේ පැත්තක වර්ගඵලය වර්ග මීටරයක් වන ඝනාකාර පෙට්ටියක්. ඒක එක පැත්තක වදිනවා. ඒකට වර්ග මීටරයක් කියන එක කෙලින්ම එනවා. ආයෙ අපිට බෙදන්න දෙයක් නැහැ. එහෙනම් මේක තමයි පීඩනය. ඒතරේ දෙවෙනි ගැටලුව ඒක ඉවරයි. තුන්වෙනි එක. තප්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් ගමන් කරන මෝටර රථයක් ගසක හැපි තප්පර 0.26 දී නතර වේ. රථය තුල සිටින කිලෝ 70ක් බර මගියෙකුගේ ආසන පටිය මත යෙදෙන බලය. ඉතින් ආසන පටිය මත එන බලය අපිට ගන්න පුළුවන් මෙහෙම. මේ පුද්ගලයාගේ ඇති වෙන ගම්ම්‍යතා වෙනස ඩෙල්ටා m නම් ගම්ම්‍යතා වෙනස කාලයෙන් බෙදුවොත් ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය එනවා එනම් බලය එනවා. සාමාන්‍ය බලය පටිය මත එන සාමාන්‍ය බලය පුද්ගලයාව නවත්ත ගන්නවා නම් පුද්ගලයා මත එන බලය පටිය මත එන බලයට සමාන වෙනවා. ඉතින් ඒතකොට ගම්ම්‍යතා වෙනස බලන්නකෝ. කොච්චර ගම්ම්‍යතාවක් තිබුණාද? 70 තිබුණු ස්කන්ධයක් තියෙන මිනිහා යමින් හිටිය 10ක ප්‍රවේගයෙන්. ඒතර ගම්ම්‍යතාව කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේත් ගුණිතය. 700ක ගම්ම්‍යතාවයක් මගියට තිබුණා වාහනය ඇතුළේ. දැන් ගහේ ගැටුණු ගමන් පොඩි කාලයක් ඇතුළත මිනිහා නැවතුණා. ඒතර ගම්ම්‍යතා අන්තිම ගම්ම්‍යතාව බිඳුවයි මිනිහාගේ නැවතුණා මේ තියෙන මුල් ගම්ම්‍යතාව. ඒතර මේක තමයි ගම්ම්‍යතාව වෙනස. මේ පුංචි කාලයෙන් බෙදන්න. කාලය 0.26 දැන් එනවා මිනිසා මත යෙදෙන ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර මෙහෙම මිනිහා නවත්ත ගන්න ආසන වල බල අර ඇත්තටම කියනවා නම් පිටෙන් වෙන තැන් වල බල එනවා. මෙතන ගන්න ඕනේ මේ මුළු බලය. මිනිහට එන්නේ ආසනයේ පටි වලින් කියලා. ඒතර ආසන පටි මත යෙදෙන බලය මේකටම සමානයි. ඉතින් මේක සුළු කරගන්න නිව්ටන් වලින් මේක තමයි බලය ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය මිනිහාගේ මෙතන බලයට සමාන වෙනවා. ඒ බලය පටි වලින් සම්ප්‍රේෂණය වෙන්න ඕනේ මිනිහා මත. ඒතර පටි වලින් මිනිහා මත යෙදෙන බලයට සමාන විරුද්ධ බලයක් මිනිහාගෙන් පටි මත යෙදෙනවා අනිත් අතට. හතරවෙනි ගැටලුව. කිලෝ 1.8ක් බර උකුස්සෙක් කිලෝග්‍රෑම් 0.65ක් බර ඇති පරවියෙක් පසුපස හඹා ගොස් ඌ අල්ලා ගනී. උකුස්සාගේ හා පරවියාගේ ප්‍රවේග ආරම්භයේදී එකම දිශාවට 28යි 7යි උකුස්සා වේගින් යනවා නේද? පරවිය යන්නේ 7ක ප්‍රවේගයෙන් එයාගේ වේගය අඩුයි. උකුස්සා පරවිය අල්ලාගෙන මොහොතකට පසු දෙදෙනාගේ ප්‍රවේග සෙන්ටිමීටර් දෙන්නම එක අතට යමින් ඉන්නේ. මම මේ උකුස්සා හා පරවියා නිකම් මෙහෙම සංකේතවත් කළොත් මේ පරවියා මේ උකුස්සා උකුස්සාගේ බර 1.8යි කිලෝ පරවියාගේ බර 0.65 කිලෝ. මේ දෙන්නා යමින් ඉන්නවා එකම අතට යමින් ඉන්නේ. ඉතින් උකුස්සා පිටිපස්සෙන් හඹාගෙන යනවා. මෙයාගේ ප්‍රවේගය 7යි. මෙයා ඊට වැඩි ප්‍රවේගයකින් එනවා. කීයකින්ද? ඒ වගේ 4 ගුණයක් 28ක ප්‍රවේගයෙන් එනවා.
28යි ms ඍණ එක නේ. ප්‍රවේගයෙන් ඇවිල්ලා මේ උකුස්සා පරවිය අල්ලා ගන්න මොහොතකට පෙර කියලා හිතන්නකෝ. දැන් උකුස්සා පරවිය අල්ලාගත්ත පසු මොහොතකට පසු මොකද්ද තත්ත්වය? මේ දෙක එකක් වෙනවනේ. උකුස්සා කටින් හරි කකුල් වලින් හරි මොකෙන් හරි පරවියව අල්ලගත්ත කියමු. ඒතර උකුස්සා පරවියව දැහැගත්ත ගමන් මේ දෙකම තනි වස්තුවක් බවට පත් වෙනවා. මේ උකුස්සා මේ පරවිය දෙන්නම එකක් වෙනවා. දැන් මොකද්ද මොහොතකට පසු ප්‍රවේගය කීයද? දැන් මෙතන බර කීයද? මේ දෙක එකතු කරන්න ඕනේ. නේ? දැන් උකුස්සයි පරේයයි දෙන්නම එකම වස්තුවක් බවට පත් වෙලා. 1.8යි 0.6යි 5යි එකතු කරමුම කීය දෙන්නේ? 2. මෙතන 4යි 5යි. 2.4යි 5යි කිලෝග්‍රෑම්. මේ තියෙන පද්ධතිය බර අල්ලා ගැනීමෙන් පසු මේ අල්ලා ගැනීමට පෙර අල්ලා ගැනීමේදී පරෙය හා උකුස්සා මත බල යෙදුණා නම් එකිනෙකා අතරේ බලය දෙන්නේ නේ. පරෙයගෙන් උකුස්සා මත උකුස්සගෙන් පරෙය මත ඒ බල අන්‍යෝන්‍ය සමාන ප්‍රතිවිරුද්ධ බල එකිනෙකා මත එන මේ පද්ධතිය මත බාහිර බලය දීලා නැහැ. ඒතර වාතයේ ප්‍රතිරෝධය අරම අපි ගණන් ගන්න නැහැ. එහෙම වුණොත් අල්ලා ගැනීමට පෙර පද්ධතිය ගම්මිතාවය අල්ලා ගැනීමෙන් පසු පද්ධතිය ගම්මිතාවයට සමාන වෙනවා. ගම්මිතා සංස්කෘතිය මූල ධර්ම. එතන මොකද අපිට තියෙන්නේ? සරල සමීකරණයක් ලියන්න තියෙන්නේ මෙතනදී. මොකද්ද අල්ලා ගැනීමට පෙර ගම්මිතාව පද්ධතිය? දෛශික වශයෙන් එකතු කරන් දෙකම එකම අතර තියෙන දෛශික. ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය. උකුස්සගේ ගම්මිතාවය අල්ලා ගැනීමට පෙර 1.8 වැඩි කිරීම ප්‍රවේගය 27යි 28යි. ධන පරේයට තේ පැත්තටම ගම්මිතාවයක් තියෙනවා 0.65 වැඩි කිරීම 7. මේ අල්ලා ගැනීමට පෙර පද්ධතියේ ගම්මිතාවය. අල්ලා ගැනීමෙන් පසු පද්ධතියේ ගම්මිතාවය වෙන්න ඕනේ ස්කන්ධය 2.45 වැඩි කිරීම u. ඒතර මේ සමීකරණය දන්නේ නැති දෙයකට තියෙන u විතරයි. ඒතර උකුස්සා පරෙය දැහැ ගැනීමෙන් මොහොතකට පසු පද්ධතියේ ප්‍රයෝගය වෙන්න මේක සුළු කරොත් ඔයගලන්ට u හොයා ගන්න පුළුවන්. මේ සුළු කිරීමේ කටයුතු මම ඔබට බාර කරනවා. මම හිතන්නේ ඒක කරගන්න පුළුවන්. මේ සමීකරණ ලියලා මේ ගැටලුව මම හිතන්නේ ලේසියෙන් හදන්න පුළුවන්. පස්වෙනි එක ඝනීකృత ඊතා සුමට සමතලා හිම පෘෂ්ඨයක් ඇති ක්‍රීඩාංගණයක අයිස් හොකී ක්‍රීඩාව කරනු ලැබේ. දැන් තියෙනවානේ සීත රටවල් වල අයිස් හොකී ගහනවා. එනම් අපේ රටේ නම් සාමාන්‍ය අපි දකින්නේ හොකී ගහන්නේ සාමාන්‍ය පිට්ටනියකනේ. සීත රටවල් වල බොහොම ලේසියෙන් හිම සමතලා හිම තලාවල් හදා ගන්න පුළුවන්. සමහර විට විශාල විල් ශීත කාලෙදී ඝනීකృత වෙනවා. ඝනීභවණය වුණාම මුළු විලේ පෘෂ්ඨය අයිස් බවට පත් වෙනවා. ඝනකම අයිස් ස්තරයක් හැදෙනකොට ඒක උඩ මිනිස්සුන්ට ඇවිදින්නත් පුළුවන්. ඒ වගේ එකක් උඩ වුණත් විවිධ ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයිස් රින්ක් එකක් කියලා කියනවා මේ ඒ සඳහාම ක්‍රීඩාංගන හදනවා. සම්පූර්ණ හිම වලින් ඒවා අර තියෙන උෂ්ණත්වය අඩු නිසා වැඩි වියදමක් නැතුව පවත්වා ගන්නත් පුළුවන්. ඒතර ඒව උඩ අර හිම මත ලේසියෙන් ලිස්සා යන්න පුළුවන් සපත්තු දාලා හොකී පිටක් අරගෙන ඒ හොකී ක්‍රීඩාවක් කරනවා. ඒතර බෝලයක් නෙමෙයි අතරම තියෙන පොඩි ඩිස්ක් එකක් තැටියක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර රූපවාහිනියේ මේ අයිස් හොකී කියන මේ ක්‍රීඩාව. දැන් මේ එක එක දේවල් දුන්නට අන්තිමේ මූලධර්මය මොකද්ද? ගම්මිතා සංස්කෘතියේ මූලධර්මය. එකව දෙන්න පුළුවන් රොකට්ටු දෙන්න පුළුවන් බෝට්ටු දෙන්න පුළුවන් බෝට්ටුවේ බල්ලෝ යනවා බැලුමේ වඳුරෝ යනවා නේද? එක එකව දෙනවා. නමුත් විවිධ දේවල් දුන්නත් අන්තිමේ ගම්මිතා සංස්කෘතියේ මූලධර්මය තමයි දාන්න වෙන්නේ. ඒතර දැන් සුමට අර සමතලා අයිස් ක්‍රීඩාංගණයක මේ අයිස් හොකී ක්‍රීඩාව කරනවා. පෘෂ්ඨය මත තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන් ලිස්සා යන කිලෝ 65ක් බර ක්‍රීඩකෙක් මේ ඔය හිම මත මේ ක්‍රීඩාව කරනකොට මොකක්ලාට හෙල්මට් එකක් දාගෙන හිස් වැස්මක් දාගෙන කරන්නේ. කිලෝ 5ක් බර හිස් වැස්ම 4ක ප්‍රවේගයෙන් ඔහුගේ චලන දිශාවට ලම්බක දිශාවට වීසි කරනවා. දැන් අපි හිතමු මේ හිම ක්‍රීඩාංගණය අපි උඩින් බලනවා කියලා. දැන් මේ ඉන්න එක ක්‍රීඩකයෙක් එතකොට. මේ ඉන්න එක ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා
මේ පැත්තට යමින් ඉන්නවා අපි හිතමු තප්පරයට මීටර 2ක ප්‍රවේගයෙන්. මේකේ ස්කන්ධය කිලෝ 65යි. මෙහිම මත මෙයා මෙහෙම යමින් ඉන්නවා වේගෙන් ලිස්සලා යනවා වේගෙන් ওই විදිහට. ඒ යන ගමන් ඔහුගේ කිලෝ 5ක් බර හිස්වැස්ම 4ක ප්‍රවේගයෙන් ඔහුගේ චලන දිශාවට ලම්බක පැත්තට මෙයා වීසි කරනවා. එතකොට දැන් මෙයාගේ හිස්වැස්ම තියෙන හෙල්මට් එක එයාගේ හෙල්මට් එක මෙතන මේ තියෙන හෙල්මට් එක මේක කිලෝ 5ක් බරයි. මේ හෙල්මට් එක මේ පැත්තට වීසි කරනවා කීයක ප්‍රවේගයෙන්ද? 4ක ප්‍රවේගයෙන්. අතර වෙන්නේ මොකද්ද දැන් මේ පැත්තට මේක විසි කරන්නකොට ඒ ක්‍රීඩකයා හෙල්මට් එක මත ඒ පැත්තට බලයක් දානකොට හෙල්මට් එකකින් ක්‍රීඩකයා මත අනිත් පැත්තට බලයක් ඇවිල්ලා මේ ක්‍රීඩකයාට අනිත් පැත්තට ප්‍රවේගයක් ලැබෙනවා. ඒකයි වෙන්නේ. ක්‍රීඩකයාට අනිත් පැත්තට ප්‍රවේගයක් ලැබෙනවා. ඒතකොට දැන් මොකද්ද මේකේ දැන් මේ විසි කරන්න පෙර තත්ත්වය මේකයි. ක්‍රීඩකයාගේ අතේ ඉන්න හෙල්මට් එක තිබුණේ. පද්ධතිය මෙතන මේ විදිහට මුලින් පද්ධතිය මෙහෙම යමින් තිබුණේ. එතකොට මේක විසි කරපු ගමන් මෙයාට අනිත් පැත්තට එතකොට මේක මේ විසි කරන්න පෙර තත්ත්වය මම අඳින්නම් මෙතන. දැන් මෙයා විසි කරන්න පෙර හෙල්මට් එකයි ක්‍රීඩකයා දෙන්නම එකට යමින් ඉන්නේ. හෙල්මට් එකයි ක්‍රීඩකයා දෙන්නම එකට යමින් ඉන්නවා. ඒ කියන්නේ මේ විසි කිරීමට පෙර ක්‍රීඩකයා හෙල්මට් එකයි දෙකම එකට යන්නේ. මේ දෙකම එකට තියෙන්නේ. එතකොට මුළු බර කීයද? 65යි 5යි 70ක ස්කන්ධයක් තියෙනවා. ප්‍රවේගය 2යි මේ පැත්තට. එතකොට මේ විසි කරන්න පෙර හෙල්මට් එක මෙහෙම තත්ත්වයක් තියෙනවා. දෙන්නම එකට තමයි යන්නේ. හෙල්මට් එකයි ක්‍රීඩකයා නැතුව වෙන විදිහක් නැහැනේ. හෙල්මට් එක ක්‍රීඩකයාගේ එක්ක ඔළුවේ තියෙන්නේ එක්ක අතේ තියෙන්නේ. ඒතර පද්ධතියේ බර කීයද? කිලෝ 70යි. දෙන්නම එකට යමින් ඉන්නවා මේ පැත්තට 2ක ප්‍රවේගයෙන්. ඔහොම තියෙද්දි තමයි මේක විසි කරේ. මේක විසි කරපු ගමන් ක්‍රීඩකයා 65 වෙනවා. හෙල්මට් එක වෙනම පැත්තකට යනවා. ඒ ප්‍රවේගය මේ පැත්තට දුන්නාම දැන් මේ යමින් ඉඳද්දිනේ මේක මේ වීසි කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ හෙල්මට් එකට මේ අතර ප්‍රවේගය තියෙනවා. මේක නැති කරලා දැන් නැවතිලා අර අපි ප්‍රක්ෂිප්තවල කරේ ප්ලේන් එකක් බෝම්බයක් දානකොට බෝම්බය පල්ලෙහාට වැටෙන ගමන්ම ප්ලේන් එකේ ප්‍රවේගයක් තියෙනවනේ. ඒ වගේ තමයි හෙල්මට් එක වීසි කරනකොට හෙල්මට් එකට කොහොමත් ක්‍රීඩකයාගේ අර දෙකේ ප්‍රවේගයක් තියෙනවා මේ පැත්තට. ඒ ගමන් පල්ලෙහාට මේ විසි කරපු පැත්තටත් යනවා. මෙතන දැන් පැති 3ක් ඒ ගමන් හෙල්මට් එක පල්ලෙහාට වැටෙන්නත් ඕන. එතන තියෙනවා පැති 3කට ප්‍රවේග හෙල්මට් එකට. හෙල්මට් එක ක්‍රීඩකයා යන අතටම යනවා. ඒ ගමන් හෙල්මට් එක ක්‍රීඩකයා විසි කිරීම නිසා අනිත් පැත්තටත් යනවා. ඒ ගමන් පල්ලෙහාටත් වැටෙනවා ගුරුත්වය යටතේ. එතකොට දැන් බලන්නකෝ. දැන් විසි කරන්න පෙර මේක නම් තත්ත්වය. දැන් විසි කළාට පස්සේ මේ අතර ප්‍රවේගයක් ලැබුණා නම් හෙල්මට් එකට මේ අන්තර්බල ඔක්කොම බාහිර බල නැහැ. ඒ හින්දා විසි කරුවට පස්සේ මේ ක්‍රීඩකයාට හෙල්මට් එකට මේ පැත්තට ප්‍රවේගයක් දීම නිසා ක්‍රීඩකයාට අනිත් පැත්තට පොඩි ප්‍රවේගයක් ලැබෙනවා. හෙල්මට් එක විසි කරපුවම අනිත් පැත්තට ප්‍රවේගයක් රොකට් එක වගේ තමයි. රොකට් එක ඉන්ධන විසි කරනවා පිටිපස්සට ඉස්සරහට යනවා. ඒ වගේ ක්‍රීඩකයා හෙල්මට් එක විසි කරුවොත් එයාව තල්ලු වෙනවා අනිත් පැත්තට. ඒ වගේ අපි ඉතා සුමට තැනක ඉඳලා මොකක් හරි වීසි කරොත් එහෙම අපි අනිත් පැත්තට තල්ලු වෙලා යනවා. එහෙම නැතුව ඒක කරන්න බෑ. විසි කරනකොට අපි යනවා. එතකොට දැන් මෙතන ගම්මිතා සංස්කෘති මූල ධර්මය දැම්මොතින් මොකද්ද අපි මේ අතට ගම්මිතා සංස්කෘතිය රැකිලා තියෙනවා. මොකද මේ අතට හෙල්මට් එකට දෙකේ ප්‍රවේගයත් මිනිසාට දෙකේ ප්‍රවේගයක් තියෙනවා. මේ අතට ගම්මිතා සංස්කෘතිය සමීකරණ ලියන්න දෙයක් නැහැ. මෙතන 70 වැඩි කිරීම දෙක ඒ වගේම තමයි මේ 65 වැඩි කිරීම දෙක 5 වැඩි කිරීම දෙකනේ ඒ ගම්මිතාව තියෙනවා. එතකොට මේ අතර ගම්මිතා සංස්කෘතිය මෙතන තියෙනවා. අනිත් අතට ගම්මිතා සංස්කෘතිය බලන්න ඕනේ. මේ ලම්බක පැත්තට විසි කරන්න පෙර ගම්මිතාවයක් නැහැ බිඳුවයි. විසි කිරීමෙන් පසු ගම්මිතාව මොකද්ද?
මේ පුද්ගලයාගේ බර 65යි. එයාට u කියන ප්‍රවේගයක් ලැබෙනවා මේ පැත්තට. එයාට ඒ ගම්‍යතාවය එනවා. මේක ඍණ වෙනවා. ඍණ 5 වැඩි කිරීම 4. 4ක ප්‍රවේගයෙන් විසි කරපුවම මේ පැත්තට 5 වැඩි කිරීම 4ක ගම්‍යතාවයක් හෙල්මට් එකට එනවා. ඊට ඇත්තටම ඊට සමාන ප්‍රතිවිරුද්ධ ගම්‍යතාවය මිනිහට එන්න ඕන. ඒතර මොකද්ද මෙතනින් එන්නේ? 65 u සමානයි 20. 4 5 20 නේ. එතකොට අන්තිම u කියන්නේ කීයද? 20 බෙදීම 65යි. අපිට 5න් බෙදුවොත් උඩයි 8යි. 5 වරක් 4 20යි 5 වරක් 13 1යි 3 13න් 4 මෙන්න මෙච්චර ප්‍රවේගයක්. මේක සුළු කරගන්න පුළුවන් නම් දශම ස්ථාන දෙකකට ඔන්න ඔය ප්‍රවේගය එනවා ඉස්සස්ම වීසි කළ පසු ඔහුගේ ප්‍රවේගයේ විශාලත්වයත් නව ප්‍රවේග දිශාව ආරම්භක ප්‍රවේගයේ දිශාවට ධර්ම සම්බන්ධයක් සොයන්න. ඇත්තටම මේක නෙමෙයි උත්තරේ. මේ තියෙන්නේ මේ ක්‍රීඩකයාට අලුතෙන් අනිත් පැත්තට ලැබුණු ප්‍රවේගය. දැන් මේ ගාන සම්පූර්ණයෙන් හදන්න අපිට මේ විදිහ දෙයක් කරන්න වෙනවා. දැන් හිස්වැස්ම විසිකිරීමෙන් පසු මේ පුද්ගලයාට ප්‍රවේග දෙකක් තියෙනවානේ. මේ ක්‍රීඩකයා මෙයාට ප්‍රවේග දෙකක් තියෙනවා. මේ පැත්තට කොච්චර ප්‍රවේගයක් ආවද? 4 බෙදීම 13ක ප්‍රවේගයක් ආවා. මේ පැත්තට එයාට දෙකක ප්‍රවේගයක් තියෙනවා. එතකොට එයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය තියෙන මේ අතරමැදින් මෙන්න මේ වගේ. එතකොට දැන් හෙල්මට් එක වීසි කරපු ගමන් ක්‍රීඩකයාව එයා ඉස්සෙල්ලා මෙහි අතට නංගී මේක විසි කරපු ගමන් එයා අනිත් පැත්ත මෙහෙම ආනත පැත්තකට යනවා. මේ හෙල්මට් එක විසි කිරීම නිසා ලැබුණු ප්‍රවේගයත් කලින් තිබුණු ප්‍රවේගයත් සංප්‍රයුක්තයේ පැත්තට තමයි යන්නේ. උලන්න පේනවා ඇති. එතකොට දැන් මේ සංප්‍රයුක්ත ප්‍රවේගය හොයාගන්න පුළුවන් r වර්ගය කියන්නේ x වර්ගය දන්න y වර්ගයේ වර්ගමූලය. මේ දිශාව මේ කලින් දිශාවට දන්න සම්බන්ධ දිශාව θ tan θ කියන්නේ y බෙදීම x ඒ කියන්නේ 4 බෙදීම 13 ආය දෙකෙන් බෙදන්න ඕන. එතකොට tan θ කියන්නේ 2 බෙදීම 13යි. අන්න ඒ විදිහට මේ සම්බන්ධතාවය හොයාගන්න පුළුවන්. ඒතර මෙතන අහන්නේ බලන්න හොඳට ඉස්වැස්ම වීසි කළ පසු ඔහුගේ ප්‍රවේගයේ විශාලත්වයත් නව ප්‍රවේග දිශාව ආරම්භක ප්‍රවේගයේ දිශාව සමග දරන සම්බන්ධතාවයත් අහන්නේ. ඒතර මේ දිශාව දෙන්න ඕන අලුත් ප්‍රවේගයේ විශාලත්වය දෙන්න ඕන සංප්‍රයුක්ත ප්‍රවේගය. හරිනේ? ඊළඟට ඉහත කී ක්‍රීඩකයාට සමාන්තරව එකක තප්පරයට මීටර එකක ප්‍රවේගයෙන් ගමන් කරන කිලෝ 45ක් බර දෙවන ක්‍රීඩකයෙක් මෙසේ විසි කරන ලද හිස්වැස්ම අල්ලා ගනී. නම් ඔහුගේ නව ප්‍රවේගය කුමක්ද? එතකොට දැන් මෙතන දැන් මේ හිස්වැස්ම තව ක්‍රීඩකයෙක් අල්ලා ගන්නවා කියලායි කියන්නේ. මේ හිස්වැස්ම තව කෙනෙක් අල්ලා ගන්නවා. එතකොට දැන් ඒ අනිත් ක්‍රීඩකයා කලින් ක්‍රීඩකයාට සමාන්තරව අපි මේ විදිහට හිතමුකෝ මෙයා මේ දෙවන ක්‍රීඩකයා කලින් ක්‍රීඩකයාට සමාන්තරව එකක ප්‍රවේගයෙන් යමින් ඉන්න වෙලාවේ 1 ms ශ්‍රේණික ප්‍රවේගය. එයාගේ බර කිලෝ 45යි. එතකොට මෙයා විසි කරපු හෙල්මට් එක අපි හෙල්මට් එක ගත්තාම මේ විසි කිරීමෙන් පස්සේ හෙල්මට් එක මෙයා අල්ල ගන්න මොහොතකට පෙර අපි හිතමු මේක මේ පැත්තට විසි කෙරුවා 4ක ප්‍රවේගය. මතකද හෙල්මට් එක විසි කෙරුවා 4ක ප්‍රවේගය. කලින් ක්‍රීඩකයාගේ ප්‍රවේගය දෙකක් තිබුණා. ඒකත් මෙතන මෙයාට තිබුණා. හෙල්මට් එකට ප්‍රවේග දෙකක් තියෙනවා. එකක් අර කලින් ක්‍රීඩකයාගේ අතේ ගිය හින්දා ඒ පැත්තට ඒ ක්‍රීඩකයාගේ පැත්තට තිබුණු දෙක ප්‍රවේගය. ඒ ක්‍රීඩකයා විසි කරපු ප්‍රවේගය 4. ඒකක් තියෙනවා. එතකොට ඔන්න ඔය ප්‍රවේග දෙකෙන් මේ හෙල්මට් එක ආන මෙයා මේක අල්ල ගන්නවා. අල්ලගත්ත ගමන් මෙයාට ගම්‍යතා දෙකක් සම්ප්‍රේෂණය වෙනවා. මෙයාට ගම්‍යතා දෙකක් සම්ප්‍රේෂණය වෙනවා. මේ අල්ල ගන්න පෙර අල්ලගත්තට පස්සේ
මේකේ මුළු ස්කන්ධය 45යි මෙයා හෙල්මට් එක කිලෝ 5ක් බරයිනේ. අල්ලගත්තට පස්සේ මේ පද්ධතිය අපි ගමු. මේක කිලෝ 50යි දැන්. මේ ක්‍රීඩකයා කිලෝ 50යි. මෙයාට මේ පැත්තට තියෙන ප්‍රවේගය u හා මෙන්න මේ පැත්තට යාට ප්‍රවේගයක් එනවා. මේ හෙල්මට් එකේ මේ ප්‍රවේගයෙන් හින්දා යාට මේ අතර ප්‍රවේගයක් එනවා. ඒ ප්‍රවේගය අපි v කියලා කිව්වොත් අපි ගම්මිතා සංසිද්ධ මූල ධර්මය දැම්මුත් මේ පැත්තට මේ පද්ධතියට මොකද්ද පද්ධතියේ ගම්මිතා මේ පැත්තට අල්ලා ගැනීමට පෙර මේ ක්‍රීඩකයා හෙල්මට් එක අල්ල ගන්න පෙර මේකට තියෙනවා පහ වැඩි කිරීම දෙකක ගම්මිතාවයක් ඒ පැත්තට. මේ ප්‍රවේගයක් මේක මේ ලම්බකයි මේ ගම්මිතාවෙ ඉන්නේ නැහැ මේ පැත්තට ගම්මිතා ගන්නකොට. මේ ක්‍රීඩකයාට තියෙනවා 45 වැඩි කිරීම එකක ගම්මිතාවයක්. මේ තියෙන්නේ අල්ල ගන්න පෙර මේ අතර ගම්මිතා එකතුව පද්ධතියේ. අල්ලගත්තට පස්සේ මෙතන පද්ධතිය 50ක් වෙනවා. මේ පැත්තට තියෙන ගම්මිතාව 50යි u. මේ ගම්මිතාව මේ පැත්තට එන්නේ නැහැ. දෛශිකනේ ලම්බක පැත්තට සංරචක බිඳුවයි. එතකොට මෙතන එනවා 45 ධන 10 55. 55 සමානයි 50යි u. එහෙනම් u කියන්නේ 55 බෙදීම 50 55 බෙදීම 50. එතකොට මේක පහෙන් බෙදුවොත් එන්නේ 11 බෙදීම 10. 11 බෙදීම 10 1.1ක් වෙනවා. අන්න. මේ පැත්තට එනවා 1.1ක ප්‍රවේගයක්. ඒ වගේම මේ ඉතුරු ප්‍රවේග සංරචකය හොයන්න හෙල්මට් එක අල්ල ගත්තට පස්සේ අනිත් ක්‍රීඩකයාගේ ඉතුරු ප්‍රවේග සංරචකය හොයන්න අපි ඊට ලම්බකව ගම්මිතා සංස්කෘතික මූල ධර්මයෙන් මේ පැත්තට දැම්මොත් අල්ලා ගැනීමට පෙර මේ පැත්තට මොකද්ද ගම්මිතාවය? හෙල්මට් එකේ ස්කන්ධය 5යි 4ක ප්‍රවේගයක් තිබුණා. 5 වැඩි කිරීම 4ක ගම්මිතාවයක් මේ පැත්තට තිබුණා. ක්‍රීඩකයාගේ ඒ පැත්තට බිඳුවයි තිබුණේ. අල්ල ගන්න පෙර. අල්ලා ගැනීමෙන් පසු පද්ධතිය 50යි මේ v කියපු ප්‍රවේගය තමයි මේ u ට ලම්බකව අනිත් පැත්තට ක්‍රීඩකයාට හම්බ වෙන්නේ. යනවා එතන v කියන්නේ කීයද? 20 බෙදීම 50 20 බෙදීම 50 තන් 2 බෙදීම 5 0.4යි. දෙක බෙදීම 4 කියන්නේ 0.4යි ms ඍණ 1. ඒතර දැන් බලන්න අන්තිමේ මේ අල්ලගත්ත පුද්ගලයාට දැන් ප්‍රවේග දෙකක් හම්බ වෙලා. මේ ප්‍රවේග දෙක අපි ගත්තාම මෙන්න මේ විදිහයි. එක ප්‍රවේගයක් මේ පැත්තට. ඒ පල්ලෙහාට තියෙනවා 0.4ක ප්‍රවේගයක්. අනිත් පැත්තට තියෙනවා 1.1ක ප්‍රවේගයක්. මේ දෙකේ සංප්‍රයුක්තය තමයි අල්ලා ගැනීමෙන් පසු. ඒතර ආපහු ලම්බක දෛශික දෙකක් හැටියට අරගෙන මේ දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් ඒ හෙල්මට් එක අල්ලගත්තට පස්සේ ක්‍රීඩකයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය ලැබෙනවා. බලමු ඊළඟ කොටස අහන්නේ ටික වෙලාවකට පසු දෙවන ක්‍රීඩකයා අතින් හිස්වැස්ම නිදහසේ අතහැරේ. දැන් මේක අල්ලගෙන මේ යනවා දැන් ඒ ටික වෙලාවකට පස්සේ එයාගේ අතින් මේක අතහැරෙනවා. දැන් එයාගේ අතින් මේක අතහැරුණා කියලා ඉවරලා ඔහුගේ ප්‍රවේගයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ තිරස්ව, හෙල්මට් එක අතහැරෙන්නේ සිරස්ව. හරි? ඒතර හෙල්මට් එක ගුරුත්ව බලයෙන් හින්දා පල්ලෙහාට යනවා මිසක් වෙන අන්තර බල මුකුත් නැහැ. ඒ නිසා මේ ක්‍රීඩකයාගේ ප්‍රවේගයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන එකයි ඒකට උත්තරේ. බලමු ඊළඟ ප්‍රශ්නය. මේකේ කියනවා ජම්බාරයක් යනු ගොඩනැගිලි සහ වෙනත් ව්‍යුහයන්ගේ අත්තිවාරම් සඳහා ටැම් ලෙස හඳුන්වන කණු පොළොව තුළට ගිල්වීමට යොදා ගන්නා අධික භාරයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ පයිල් ගහනවා කියලා. පයිල්ස් ඩ්‍රයිව් කරනවා කියන පොළොව ඇතුළට. මේ ටැම කියන එක කණුව. හරි? ඒක අපි පයිල් එකක් කියලා කියන්නේ. දැන් මේ වගේ එකක් සමහර විට එච්චරම මේ
හයිය නැති පොළොවක නම් අපි මේ වගේ කණු හිටවල ඒව උඩ යම් යම් ඉඳිකිරීම් කරනවා. ඒ පයිල් මත එතකොට අර පස එච්චරම හයිය නැති වුණත් ගිලෙන්නේ නැතුව මේ ටැම් උඩ අර ඉඳිකිරීම පවතින්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයගොල්ලෝ අහලා ඇති පයිල් ගහනවා කියන කතන්දරේ ලොකු ගොඩනැගිලි ඉඳි කරනකොට ඒ වගේ එකක්. දැන් මෙතන මේ කණුව ටැම යම් තරමකට මේකට බස්සුවට පස්සේ මේ ලොකු බරක් තියෙනවා ක්‍රේන් එකකින් උස්සලා. මේ ලොකු බරට තමයි කියන්නේ ජම්බාරය කියලා. හරි? ඒක උඩට උස්සලා අතාරිනවා එකපාර. ඒත් ඒක ඇවිල්ලා වැදුනම අර ටැමේ අධික ප්‍රවේගයකින් වදිලා මොහොතකින් මේක නවතිනවා. ඒත් ලොකු ආවේගයක් ඇති වෙනවා. ආවේගී බලයක් ඇති වෙනවා. ඒ බලය නිසා අර පොළව පසාරු කරගෙන මේ ටැම එන්න පල්ලෙහාට බහිනවා. ඉතින් නැවත නැවත මේක අතාරින්න ඕනේ. අතහැරලා මේක උමනා ප්‍රමාණයට පොළව තුලට බස්ස ගන්නවා. ඒ ඇරෙන්නේ වචන ගැන බය වෙන්න එපා. ඉතින් ඔය ජම්බාරයක් ඔය කණු මේව කරනවා. එහෙම කියලා තිබුණාට ඒ සරල දේවල් අපි දන්න මූල ධර්ම වලින් කරන්න පුළුවන් කියන එක තමයි අපි හිත හයිය කරගන්න ඕනේ. හා? ඒකට බලන්නකෝ. මේ පළවෙනි රූපයේ පෙන්වා ඇති පරිදි කේබලයක් මගින් ජම්බාරේ ඉහළට ක්‍රේන් එකකින් තමයි මේක උඩට උස්සලා ඇදලා ගන්නවා. අතාරිනවා. හරි? ඉහළට උස්සලා අතහැරිය විට ඒ ගුරුත්වය යටතේ නිදහසේ වැටි කණුවේ මුදුනේ ගැටේ. කණුව යෝග්‍ය ගැඹුරක් පොළොව තුලට තල්ලු වන තෙක් මෙම ක්‍රියාවලිය නැවත ආපහු අතාරිනවා. ඒතර පොඩ කණුව උමනා ගන්නට පොළොව ඇතුළට බහිනවා. හරිනේ? ඒතර ස්කන්ධය කිලෝ 800ක් වූ ජම්බාරයක් බරක් තියෙනවා. ඉහළට ඔසවා ඉන්පසු ස්කන්ධය කිලෝ 2400ක් වූ සිලින්ඩරාකාර සිරස් කණුවක් මතට මීටර 5ක h කියන්නේ 5යි. මේක මීටර 5යි, මේක කිලෝ 800යි, මේක කිලෝ 2400යි. එහෙම වැටෙන්න නිශ්චලතාවයේ ඉඳලා අරක අතාරිනවා කියලායි කියන්නේ. එහෙම වැටෙන අවස්ථාවක් සලකන්න. ජම්බාරයේ වැටමින් පවතින විට සිදුවන ශක්ති පරිවර්තනය සඳහන් කරන්න. මොකද්ද ජම්බාරයේ වැටමින් තියෙනකොට වෙන ශක්ති පරිවර්තනය? මේක මෙතන තියෙනකොට චාලක ශක්තිය 0යි විභව ශක්තියක් තියෙන උපරිම. ඒක පල්ලෙහාට වැටෙනකොට අර ඒකේ විභව ශක්තිය ජම්බාරයේ පරිවර්තනය වෙනවා චාලක ශක්තිය බවට. එතකොට එහෙම වැටෙනකොට ශක්ති පරිවර්තනය ඒකයි වෙන්නේ. එතකොට කොච්චර විභව ශක්තියක් මෙතන තියෙනවද ජම්බාරයට මේ උඩ තියෙනකොට 800 විභව ශක්තිය වෙන්නේ 800යි ස්කන්ධය ජම්බාරයේ G 10යි කියලා ගමු. h හැටියට එන්නේ මෙතනින්ලා මේ සිම්පල් h උස ප්‍රමාණය මීටර 5යි. ඒ නිසා මෙතනට වඩා වැඩිපුර මේ කියන්නේ කණුවේ ගැටෙන ස්ථානයට වඩා වැඩිපුර උඩට එසවූ ස්ථානයේදී ජම්බාරයට මෙච්චර විභව ශක්තියක් තියෙනවා. මේ විභව ශක්තිය තමයි මෙතනට එනකොට ජම්බාරයේ චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. භාගයයි m 800යි u වර්ගය බවට නේ. චාලක ශක්තිය භාගයයි m u වර්ගයෙන්. එතකොට මේ ස්කන්ධය අපිට ඇත්තටම ලියන්න තිබුණෙත් නෑ කැපිලා යනවා. එතකොට u වර්ගය කියන්නේ කීයද? මෙතන 50 වැඩි කිරීම 2 100යි. u වර්ගය කියන්නේ බලන්න 50 වැඩි කිරීම 2 100යි. u කියන්නේ 100 වර්ගමූලය 10යි. ms ඍණ එක ඔන්න ඔය ප්‍රවේගයෙන් තමයි මෙතනදී වදින්නේ. ඔය ප්‍රවේගයෙන් තමයි වදින්නේ. 10ක ප්‍රවේගයක් තියෙන වදිනකොට ශක්ති පරිවර්තනය ඔකයි. අර විභව ශක්තිය මෙච්චරක් තියෙන අන්න අර චාලක ශක්තිය බවට පරිවර්තනය වීම තමයි සිදුවෙන ශක්ති පරිවර්තනය. ගැටුමට මොහොතකට පෙර ජම්බාරයේ වේගය දැන් අපි හෙව්වා ඇත්තටම. ගැටුමට මොහොතකට පෙර ජම්බාරයේ වේගය අපි කලින් කොටසේ මෙතන හැදුවා 10යි ms ඍණ එක. 10යි ms ඍණ එක. ඒක තමයි මෙතන උත්තරේට එන්න ඕන. ඒක අර විභව ශක්ති චාලක ශක්ති සමීකරණයෙන් අපි හැදුවේ. ඊළඟට ගැටුමට මොහොතකට පෙර ජම්බාරයේ ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගය දුවන දෙන පල්ලෙහාට ගම්ම්‍යතාවයක් තියෙනවා. ස්කන්ධය කිලෝ 800යි ප්‍රවේගය 10යි ගැටුමට මොහොතකට පෙර. ගම්ම්‍යතාවය 8000ක් වෙනවා SI ක්‍රමයේ ඒකක කිලෝග්‍රෑම් තප්පරයට මීටර. ඔය තියන්නේ ගැටුමට මොහොතකට පෙර ජම්බාරයේ ගම්ම්‍යතාවය. කණුවේ මුදුන සමග ගැටීමෙන් පසු ජම්බාරය පොළාපයින්නේ ආයෙ විසි වෙන්නේ කණුව මතම හිටිනවා. රැඳිලා හැමම චුට්ටක් පල්ලෙහාට බහිනවා. ඒකයි කියන්නේ.
නොපන්න අතර ඒ වෙනුවට තවදුරටත් කනුව සමග ස්පර්ශව කනුව පොළොව තුළට සිරස්ව එළවේ යයි උපකල්පනය කරන්න. එතකොට දැන් ජම්බාරේ මේක වැදුනම ආයෙ පයින්නේ නැහැ. ඒ වැදුනහම හේමම කනුවේම ගැටෙමින් තිබියදී කනුව පල්ලෙහාට තල්ලු කරගෙන යනවා පොළොව තුළට කියලා හිතන්නලු. හරිනේ? ගැටුම සිදුවී මොහොතකට පසු පද්ධතියේ ගම්බෙතාව පමණක් සංස්ථිතික වේ යයි ද උපකල්පනය කරන්න. ගැටුම සිදුවී මොහොතකට පසු පද්ධතියේ ගම්බෙතාව පමණක් සංස්ථිතික වේ යයි උපකල්පනය කරන්න. ඒ කියන්නේ ගැටුමට පෙර පද්ධතියේ ගම්බෙතාව ගැටුමෙන් මොහොතකට පසු ගම්බෙතාවට සමාන කරන්න පුළුවන්. මොකද මේක ගිලෙන්න පටන් ගත්ත ගමන් බාහිර බලය දෙනවා. එහෙම කවදාවත් පොළවේ ඉරිලා තියෙන කණුවක්නේ පොළවෙන් චලිතයට විරුද්ධ බලය දෙනවා. ඒ නිසා ගැටුමට පෙර ගම්බෙතාව ගැටුමෙන් ඕනම වෙලාවකට පස්සේ ගම්බෙතාවට සමාන කරන්න බෑ. මොකද අර කණුවේ වේගය බොහොම ඉක්මනට අඩු වෙලා බිඳුව වෙනවා. නමුත් ගැටුමෙන් මොහොතකට පසු ගම්බෙතාව අර ගැටුමට පෙර ගම්බෙතාවට සමාන කරන්න පුළුවන්. එහෙම අරගෙන ගැටුමෙන් මොහොතකට පසු ජම්බාරය සමග කණුවේ වේගය ගණනය කරන්න කියන. ඒතර අපි පල්ලෙහාට සමීකරණ ලිව්වොත් පල්ලෙහාට ගැටුමට පෙර ගම්බෙතාව අපි දැක්කා 8000යි. කණුවේ ගම්බෙතාව 0යි. ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ? කණුවයි ජම්බාරයයි එකට පල්ලෙහාට යන්නේ. මොකද්ද මේ දෙකේ ස්කන්ධ? ආයෙ බලමු. ජම්බාරය 800යි කනුව 2400යි. එතන මේ දෙක එකතු වුණාම කීයද? කිලෝ 3200. 800යි 2400යි 3200යි. එතන ගැටුමෙන් පස්සේ පද්ධතියේ ස්කන්ධය 3200යි. කනුවේ හා ජම්බාරය දෙක එකට 800යි 3200. එතකොට දැන් කනුව ගිලා බහිනවා. ඒ කියන්නේ කනුව ගිලා බහින්න පටන් ගන්න ආරම්භක ප්‍රවේගය. ගැටුණු මොහොතකට පස්සේ කනුවට ලැබෙන ප්‍රවේගය තමයි මේකෙන් එන්නේ. කනුවයි ජම්බාරය දෙකම ඒ ප්‍රවේගයෙන් පල්ලෙහාට බහින්න පටන් ගන්නවා නේ. එතකොට යෝ කීයද එන්නේ? 8000 බෙදීම 3200 8000 බෙදීම 3200 මෙතන 8 වරක් 10යි 8 වරක් 4යි. දෙපැත්තම 8ෙන් බෙදන්න 10යි 4යි. 10 බෙදීම 4 කියන්නේ 2.5යි. තප්පරයට මීටර 2.5ක ආරම්භක ප්‍රවේගයක් කනුවට ලැබෙනවා. සෑහෙන ප්‍රවේගයක්. හැබැයි පොළවෙන් එන ඝර්ෂණ බල, ප්‍රතිරෝධී බල, පතුල කනුවේ පතුල උල් නෑ. උල් නෑ. ඒක මේ සමතලයි පතුල. බර දරා ගන්න නේ තියෙන්නේ. මුඩින් පොකුඩ ඉදිකිරීමක් එනවනේ කනුව උඩ. කනුවේ පතුල උල්ලට දාලා හරියන්නේ නැහැ. කනුවේ පතුල ෆ්ලැට්. එතකොට එතනින් ලොකු බලයක් පොළවෙන් පස් වලින් එනවා. ඒ හින්දා මේ ආරම්භක ප්‍රවේගයෙන් ආවට මේක බොහොම පොඩ්ඩ වෙලාවයි ගිලා බහින්නේ. බොහොම පොඩ්ඩ දුරයි ගිලා බහින්නේ. එතකොට ගැටුමෙන් මොහොතකට පසු ජම්බාරය සහ කණුවේ චාලක ශක්තිය වෙන්නේ මේ ගැටුමෙන් මොහොතකට පසු ජම්බාරය හා කණුවේ චාලක ශක්තිය කීයද? චාලක ශක්තිය ගැටුමෙන් පස්සේ භාගයයි mu වර්ගය භාගයයි ස්කන්ධය 3200යි පද්ධතියේ ප්‍රවේගය 10 බෙදීම 4 නැත්නම් 2.5 මේකේ වර්ගය. මම 10 බෙදීම 4 වර්ගය කියලා ගන්නම්. 10 වර්ගය 100යි 4 වර්ගය 16යි. භාගයයි m අන්න u වර්ගය. මේ තියෙන ගැටුමෙන් මොහොතකට පසු ජම්බාරෙත් මේ පද්ධතියේ චාලක ශක්තිය. එතකොට කීයද දෙන්නේ? 16 වරක් 2.32යි. මේ 32න් බෙදුනම මෙතන 100ක් එනවා. එතකොට මෙතන 100 වැඩි කිරීම 110යි 4 බලයක් තමයි එන්නේ. 10යි 4 බලයක් එන්නේ. එතකොට මේ තියෙන චාලක ශක්තිය ජූල්. ගැටුමෙන් මොහොතකට පසු ජම්බාරය සමග කණුවේ චාලක ශක්තිය ඔය තියෙන. ඊළඟට මොකක්ද බලමු කියන්නේ? එක් ගැටුමේදී දෙකෙහි ගණනය කරන ලද ශක්තියෙන් 40%ක් කණුව පොළොව තුලට යැවීම සඳහා ප්‍රයෝජනවත් ලෙස භාවිතා වෙනවා. එතකොට එක ගැටුමේදී ඔය ශක්තියෙන් අර
ගැටුමෙන් මොහොතකට පසු පද්ධතියේ තියෙන ශක්තියෙන් 40%ක් කනුව පොළව තුලට යැවීමට පාවිච්චි වෙනවා. කිසියම් එක් ගැටුමකට පසු කනුව 0.2 මීටර වලින් පොළව තුලට ගමන් කරයි නම් කනුව මත ක්‍රියා කරන ප්‍රතිරෝධ බලයෙහි සාමාන්‍ය ගණනය කරන්න. දැන් මේ කනුව මෙහෙම තියෙනවානේ. කනුව මෙහෙම තියෙනවා. එතකොට දැන් මේ කනුව මත උඩ අතට එකක් තමයි මේ පොළවෙන් එන ඝර්ෂණ බල තියෙන මේ වටේටම. තව පතුලෙන් එන බල තියෙනවා. මේ ඔක්කොම බල හින්දා උඩ අතට තියෙන මුළු බලයේ ඔක්කොම බලවල එකතුව අපි F කියලා හිතමුකෝ. ඔන්න ප්‍රතිරෝධ බලය F නම් මේ ප්‍රතිරෝධ බලය යම් පොඩි දුරක් ගමන් කරනවා නේ. දැන් මේ බලය තල්ලු කරගෙන මේක පල්ලෙහාට බහිනවා. ගමන් කරන දුර අපි d කියලා ගත්තොත් මේක සමාන වෙන්න ඕන කෙරුණු කාර්ය ප්‍රමාණයට නේ. කෙරුණු කාර්ය ප්‍රමාණය. එතකොට මේක පල්ලෙහාට බස්සන්න කරන කාර්ය ප්‍රමාණය අර ශක්තියෙන් 40%යි. ශක්තියෙන් 40%යි. ඒතර දැන් අපි දැක්කා ශක්තියක් තිබුණා. දැන් F කියන්නේ මේ බලය ගිලා බහින්න දුර 0.2යි. කොච්චර කාර්ය ප්‍රමාණයක්? ඒ කාර්ය ප්‍රමාණය වෙන්නේ හානිවන චාලක ශක්තිය. ඒතර චාලක ශක්තිය අපි දැක්කා ගැටුමෙන් මොහොතකට පස්සේ 10.4 බලයක් තියෙනවා. ජූල් 10.4 බලයක්. ඒකෙන් 40%යි. මේකෙන් 100න් 40යි පාවිච්චි වෙන්නේ කනුව පොළොව තුළට යවන්න. එතකොට දැන් මෙතනින් හොයාගන්න පුළුවන් කනුව මත ක්‍රියා කරන ප්‍රතිරෝධී බලයේ සාමාන්‍ය වටිනාකම කීයද දෙන්නේ? 10.4 බලය 4 වැඩි කිරීම 10.4 බලය 100න් බෙදුනාම 4 වැඩි කිරීම 10 වර්ගයක් එනවා දකුණු පැත්තේ. 4 වැඩි කිරීම 10.4 බලය. මෙතන 4යි මේකයි 5යි 5 උතර 3ක් විතර වෙනවා. 4 වැඩි කිරීම 10 3 බලය. බෙදීම 0.2. එතකොට මේ 4.2යි බෙදුනහම 4 බෙදීම 2 2යි 0.2කින් එතකොට 20ක් එනවා. 2 වැඩි කිරීම 10.4 බලය නිව්ටන් කියලායි එන්නේ. බලන්න සුළු කරගත්තොත් 2 වැඩි කිරීම 10.4 බලයක් එනවා. මේක තමයි මුළු බලය. මේක මත උඩට එන කණුව මත ක්‍රියා කරන ප්‍රතිරෝධී බලයේ සාමාන්‍ය වටිනාකම ඔන්න ඔය විදිහටයි එන්නේ. අර අපි කලේ මොකද්ද? අපි කලින් එකේ හොයපු චාලක ශක්තිය තිබුණානේ 10.4 බලය කියලා. ඒ චාලක ශක්තියෙන් 40%ක් කණුව ගිල්ලවීම සඳහා කාර්ය වශයෙන් පාවිච්චි වෙනවා කියලා ප්‍රයෝජනවත් කාර්ය වශයෙන් පාවිච්චි වෙනවා කියලා ගත්තා. ඒතර ඒ කාර්ය කියන්නේ කණුව මත එන ප්‍රතිරෝධී බලය වැඩි කිරීම කණුව බහින දුරනේ. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම දුරනේ විස්ථාපනයනේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ප්‍රතිරෝධී බලය, මේ තියෙන විස්ථාපනය කියන්නේ කණුව ගිලා බහින දුර. ඒ කාර්ය ප්‍රමාණය අර හානිවන චාලක ශක්තියට චාලක ශක්තියෙන් පරිවර්තනය වන 40%ට සමාන වෙන්න ඕනේ. ඉතින් හරිම ලේසි ඒක කරපුවාම බොහොම ලේසියෙන් අපිට අදාළ උත්තරේ ගන්න පුළුවන්. ඒතර කියනවා රූපයේ පෙන්වා ඇති ආකාරයට උස මීටර් 10ක් සහ අරය මීටර් 0.3ක් වූ ඒකාකාර සිලින්ඩරාකාර ලී කණුවක් සම්පූර්ණයෙන්ම වැලි පසක් තුලට තල්ලු කර ඇති අවස්ථාවක් සලකන්න. එතකොට දැන් මේ ලී කණුව හෙම්පිටින් වැල්ල කියන්නේ වැලි පසක ගිල්ලලා තියෙනවා. උස 10ක් තියෙනවා. පේනවනේ? එතකොට රූපයේ පෙන්වා ඇති අවස්ථාවේ තබා ගැනීමේදී ඒට දැරිය හැකි උපරිම භාරය. දැන් මේක මෙහෙම තියෙනකොට මේ උඩින් දාන්න පුළුවන් උපරිම බර මේ F වල උපරිම අගය කියනවා F කියන්නේ ASFS. එතකොට මෙතන AS කියන්නේ පෘෂ්ඨික වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය AS. ඒ වක්‍ර පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් මත දෙන බලය ඝර්ෂණ බලයක් වගේ එක FS. එතකොට මුළු වක්‍ර පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලය ඒකක වර්ගඵලයක් මත එන ඝර්ෂණ බලයෙන් වැඩි කරොත් එතන එනවා ඒකක වර්ගඵලයක් මත එන ප්‍රතිරෝධී බලයෙන් වැඩි කරොත් එනවා උඩ අතට එන ප්‍රතිවිරුද්ධ බලය ඒ පැත්තට එන බලය වක්‍ර පෘෂ්ඨයෙන්. පතුලෙන් එන බලය තමයි පතුලේ ක්ෂේත්‍රඵලය AB බේස් එක පතුල.
AB වැඩි කිරීම FB කියන්නේ පතුලේ ඒකක වර්ගඵලයක් මත එන ප්‍රතිරෝධී බලය FB නම් මුළු වර්ගඵලයේ AB නම් පතුලෙන් එන බලය AB වැඩි කිරීම FB. ඉතින් එතන ඉතා පහසුවෙන් පේනවා. ඊළඟට මේකේ බර තියෙනවා පල්ලෙහාට W. මේ කණුවේ බර W. එතකොට අර ප්‍රතිරෝධී බල වලින් W අඩු කරොත් එනවා අර කුඩ තියන්න පුළුවන් උපරිම භාරය. එතකොට ප්‍රතිරෝධී බලය වක්‍ර පෘෂ්ඨය මත ASFS. පතුල මත ABFB. ඒ දෙකම උඩට උඩින් බරක් දානකොට උඩට අල්ලගෙන ඉන්න පුළුවන් ඒ දාන බර. හැබැයි මේ පල්ලෙහාට තියෙන තමුන්ගේ බර කණුවේ බර ඊට විරුද්ධව ක්‍රියා කරනවා. ඒතර ඒ විරුද්ධව ක්‍රියා කරන බර අඩු කරන්න ඕනේ අපි. එතන ඍණ W මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන් කියලා ඒ සමීකරණෙත් දෙනවා. හරිනේ? මෙතන විස්තර කරලා තියෙන්නේ මම කියපු ටිකම තමයි. W කියන්නේ කණුවේ බර, AS කියන්නේ කණුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එතකොට FS කියන්නේ කණුවේ වක්‍ර පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක ඇති ප්‍රතිරෝධී බලය. AB කියන්නේ පතුලේ ක්ෂේත්‍රඵලය. FB කියන්නේ පතුලේ ඒකක වර්ගඵලයක් මත එන බලය. අන්න එහෙම එන්නේ. දැන් මේ රාශි ටික දීලා තියෙනවා. FS, FB මේ දේවල් දීලා තියෙනවා. එතන FS තියෙනවා, FB තියෙනවා. ඒ වගේම කණුවේ බර දීලා තියෙනවා. කණුවේ බර නෑ ලී වල ඝනත්වය දීලා තියෙනවා. ලී වල ඝනත්වය මේ F ගණනය කරන්න කියලා කියන්නේ. පයි වලාගේ 3යි කියලා ගන්නලු. ඉතින් මෙතන ඇත්තටම අපිට මෙතනින් පස්සේ වෙන්නේ සාමාන්‍ය පෙළ අංක ගණිතයේ ගැටලුවක් හදන්න. සාමාන්‍ය පෙළ අංක ගණිතයේ ගැටලුවක් හදන්නයි වෙන්නේ. මෙන්න මේ විදිහට. දැන් මේ සිලින්ඩරාකාර කණුව ගන්නකො. අපි මේකේ අරය අපිට මේකේ අරය මේ තියෙන උස 10යි අරය 0.3යි. උස 10යි අරය 0.3යි. එතකොට මේකේ උස මීටර 10යි අපි h කියමුකෝ. මේකේ අරය අපි r කිව්වොතින් 0.3 මීටර. එතකොට මේකේ බර W කොහොමද අපි ගන්නෙ? ඉස්සෙල්ලම බර ගන්න කරලා ඉන්න. බර ගන්න මේකේ පරිමාව මේකේ ඝනත්වයෙන් වැඩි කරන්න ඕන. ලී වල ඝනත්වය දීලා තියෙනවා. පරිමාව මොකද්ද? සිලින්ඩර් එක පරිමාව මේ ක්ෂේත්‍රඵලය πr වර්ගය h. πr වර්ගය h. මේ ලී වල ඝනත්වය අපි ρ කිව්වොත් ඔන්න W කිලෝග්‍රෑම් වලින් එනවා. W කිලෝග්‍රෑම් වලින් එනවා. මේක G වලින් වැඩි කරොත් මේක නිව්ටන් වලට පරිවර්තනය කරන්න පුළුවන්. මේ තියෙන්නේ බර. එතන π කියන්නේ 3යි. ඔයගොල්ලෝ සුළු කරන්න මම මෙතන ලියලා දෙන්නම්. π කියන්නේ 3යි කියලා ගන්න කියනවා. ඒතර 3.14ක් විතර වෙනවා 3යි කියලා ගන්නලු. R වර්ගය කියන්නේ 0.3 වර්ගය. H කියන්නේ 10 ρ ඝනත්වය 8 වැඩි කිරීම 800යි G 10යි. ඕක තමයි W. ඊළඟට වක්‍ර පෘෂ්ඨය මත එන බලය ඊළඟට අපි හොයමු. වක්‍ර පෘෂ්ඨය මත එන බලය අපි ඒක FS කියමුකෝ. වක්‍ර පෘෂ්ඨ සර්ෆස් එක. වක්‍ර පෘෂ්ඨය මත එන බලය ඒකක වර්ගඵලයක් මත එන බලය දීලා තියෙනවා. එහෙනම් ඒක වැඩි කරන්න ඕනේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කිරීම ඒකක වර්ගඵලයක් මත එන බලය. ඉතින් මොකද්ද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩර් එක. මෙතන 2πr වැඩි කිරීම h. 2πr අර පරිධිය මේ h වලින් වැඩි කරොත් එන වක්‍ර පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලය. මේක වැඩි කරන්න ඕනේ fs වලින් ඒකක වර්ගඵලයක් මත එන බලයෙන්. එතකොට 2 වැඩි කිරීම π කියන්නේ 3යි කියලා ගන්න කියනවා. r කියන්නේ 0.3යි. 2πr h කියන්නේ 10යි. fs 5 වැඩි කිරීම 10/4 බලය. මේක සුළු කරගත්තාම වක්‍ර පෘෂ්ඨය මත එන ප්‍රතිරෝධී
බලය එනවා. ඒ වගේම මොකද්ද පතුල මත එන ප්‍රතිරෝධී බලය. එතකොට මේ පතුල මත එන ප්‍රතිරෝධී බලය මෙහෙමයි. එතකොට මේ පතුල මත එන ප්‍රතිරෝධී බලය තමයි FB කියන්නේ. මේ වක්‍ර පෘෂ්ඨය මත උඩ අතට එන ප්‍රතිරෝධී බලය තමයි FS කියන්නේ. බර මෙතන පල්ලෙහාට තියෙනවා W. අපි දැන් W හෙව්වා FS හෙව්වා. දැන් අපිට හොයන්න තියෙන්නේ FB පතුලේ වර්ගඵලය මොකද්ද? πr වර්ගය. ඒක වැඩි කරන්න ඕනේ ඒකක වර්ගඵලයක් මත පතුලේ එන බලයෙන් FB වලින් බේස් එක එන බලය. ඒතර π කියන්නේ 3යි කියලා ගන්න කියනවා. r.3යි මේකේ වර්ගය. මේ තියෙන පතුලේ ක්ෂේත්‍රඵලය. මොකද පතුලේ ඒකක වර්ගඵලයක් මත එන බලය. පතුලේ FB 2 වැඩි කිරීම 10 6 බලය. 2 වැඩි කිරීම 10 6 බලය. මේ තියෙන නිව්ටන් වලින් මේ ඔක්කොම බල ටික. දැන් මම W හෙව්වා FS ලිව්වා FB හෙව්වා. එතකොට මේ F වල මුළු F අගය වෙන්නේ මොකද්ද? මුළු F අගය වෙන්නේ මොකද්ද? පතුලෙන් එන ප්‍රතිරෝධී බලයට එකතු කරන්න ඕන පෘෂ්ඨයෙන් එන ප්‍රතිරෝධී බලය එකෙන් බර අඩු කරන්න ඕන. ඒතර මේ දෙක එකතු කරලා එකෙන් මෙතන තුන W අඩු කළා නම් ඕගලන්ට මේ වුණ උත්තරේ එනවා. මම මේ අංක ගණිතයේ සුළු ක්‍රීම් ටික ඕගලන්ට ඉතුරු කරනවා. මොකද සුළු ක්‍රීම් කරන්න ගොඩක් වෙලා යන නිසා මෙන්න මේ F වලගේ ඔය විදිහට හොයාගන්න පුළුවන්. ඊළඟ කොටස. එක එකක් සීහි භාවිතා කළ කණුවට සමාන එහෙත් සීහි භාවිතා කළ කණුවේ අරයෙන් අර්ධයකට සමාන අරය ඇති කණු 4ක පද්ධතියක්. ඉස්සෙල්ලා එක කණුවෙන් දුන්නේ. දැන් මේක කණු 4ක් ගැන කියනවා. කණු 4ක්. පොඩි වෙනසක් කරලා තියෙනවා මේක කණුවක අරය භාගය කරලා තියෙනවා. අර ඉස්සෙල්ලා 0.3ක් තිබුණනේ. දැන් අරය 0.15 කරලා තියෙනවා. හරිනේ. එතකොට මේ ඔක්කොම වැලි පොලවක තල්ලු කරලා තියෙනවා. එතකොට දැන් මේකට දරන්න පුළුවන් බර කොච්චරද? එක කණුවකට දරන්න පුළුවන් බර අර වගේම ගන්නය කරොත් F ඒ වගේ 4ක් දරන්න පුළුවන්. මේක උඩ අත්තිවාරමක් දාලා ඕනනම් ඉඳිකිරීමක් කරන්න පුළුවන්. ලොකු බරක් උසලන්න පුළුවන් නිසා. එතකොට මේ ඉහත දී ඇති පරිදි Fට AS FS AB FB සහ W වශයෙන් සංරචක තුනක් තියෙනවා. හරි. මේ කණු 4 පද්ධතිය ඉදිකිරීමකට යොදාගත් විට ඉහත C අවස්ථාව සඳහා සැසඳීමේදී කණු 4 පද්ධතිය සඳහා F හි කුමන සංරචකය එහි අගය වැඩි කිරීමට දායකත්වයක් දක්වයිද? මේ කලින් එකත් එක්ක සසඳනකොට කණු 4 පද්ධතිය ගත්තොත් මේකේ මොන සංරචකයේද? දැන් අරය භාගයක් වුණොත් දැන් කලින් පතුලේ ක්ෂේත්‍රඵලය අපි ගමු. කලින් පතුලේ ක්ෂේත්‍රඵලය π r වර්ගයනේ. දැන් පතුලේ ක්ෂේත්‍රඵලය π r බෙදීම 2 අරය භාගයක් වෙලා තියෙනවා. r බෙදීම වර්ගය. අතර r වර්ගය බෙදීම 4 එන්නේ නේ. r බෙදීම 2 වර්ගය. ඒතර ඒක දැන් π r වර්ගය බෙදීම 4 වෙලා. ඒ කියන්නේ දැන් මේ එක කණුවක ක්ෂේත්‍රඵලය අර කලින් කණුවේ ක්ෂේත්‍රඵලයෙන් 4න් 1යි. 4න් 1යි. ඒතර කණු 4ක් තිබුණයි කියලා පතුල මත පතුලේ ක්ෂේත්‍රඵල ගණනය කරනකොට 4ෙම පතුලේ ක්ෂේත්‍රඵලය එන්නේ අර කලින් C කොටසේ කණුවේ පතුලේ ක්ෂේත්‍රඵලයමයි. එතකොට ඒ පතුල මත එන බලය ගත්තොත් මේ කණු 4ෙම පතුල් මත එන බලවල එකතුව පතුල් මත එන බලය එකතුව අර තනි කණුවේ පතුල මත එන බලයට සමානයි. මොකද ඒකේ වර්ගඵලය අරය දෙගුණ නිසා වර්ගඵලය 4 ගුණයක් වෙනවා මේකේ වගේ. ඒතර මේ 4 ගුණය ඉඳ ක්ෂේත්‍රඵලය 4 ගුණයක් වෙනකොට මේකේ ක්ෂේත්‍රඵලය 4න් 1 නම් මේ එකක් මත එන බලය අතන බලයෙන් 4න් 1යි. දැන් මේ 4ම මත එනකොට මේ බල සමාන වෙනවා නේ. ඔයාලට තේරෙනවා ඇති. අර කලින් හදපු ගානේ පතුල් මත එන බලය කියන්නේ FB මේකේ මේ පතුල් 4ම මත එන බලයට සමාන වෙනවා.
හැබැයි ක්ෂේත්‍රඵල ගන්නකොට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මේ අරය අඩු වුණාම මේක 2πr නේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය 2πr l කලින්. දැන් 2πr බෙදීම 2 වුණා අරය l වැඩි කිරීම මේ වගේ 4ක් එනවා. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා නේ. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මෙතන 2πr l එන්නේ c කොටසේ හදපු එකේ මේකේ මේ හතරෙම පෘෂ්ඨික ක්ෂේත්‍රඵල එකතු කරපුවම 4πr l එනවා. ඒ කියන්නේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵල ගත්තාම කණු හතරේ මොකද වෙන්නේ? මේ කණු හතරේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අර වටේට තියෙන අරකට වැඩිය දෙගුණයක් වෙනවා. එහෙනම් වැඩි බලයක් එන්නේ මේ කණු හතරේ මොකෙන්ද? පෘෂ්ඨ මත එන බල fs අරකේ වගේ දෙගුණයක් වෙනවා. අන්න එකයි කියන්නේ. හරිනේ? එතකොට කණු හතරේ පද්ධතිය සඳහා f යගේ ගන්න කරන්න. මොකද්ද f යගේ? අර දැන් මේකේ කණු හතරේ පද්ධතිය සඳහා f යගේ වෙන්නේ අර කලින් අපි හදපු FB එහෙමම තියෙනවා. කලින් අපි හදපු FS දෙකෙන් වැඩි වෙනවා. ඒ වගේ දෙගුණයක් එනවා. බර ගන්නකොට මොකද වෙන්නේ? පරිමාව වැඩි කිරීම ඝනත්වයනේ. පරිමාව πr වර්ගය h කලින් තිබුණේ. πr වර්ගය h. නැත්නම් l සිලින්ඩරයේ උස L නම් πr වර්ගය L. වැඩි කිරීම ρ. මේ තියෙන C කොටසේ. දැන් වෙන්නේ πr බෙදීම 2 වර්ගය. ඒ කියන්නේ πr වර්ගයේ බෙදීම 4 L ρ. එහෙන් බැලුවාම අර මේ අරය භාගයක් වුණු මේ කණු හතරේ පරිමාව හතරේම පරිමාව අරකේ පරිමාවට සමානයි. ඒ නිසා W ඒකමයි එන්නේ. ඒක ඔයගොල්ලෝ කලින් ගානේ හැදුවා නම් C කොටසේ FB fs හා w මේක ආදේශ කරන්න. ආදේශ කරොත් මෙතන තමයි දෙකෙන් වැඩි වෙන්නේ. මේක සුළු කරාම මේ කණු හතරේ පද්ධතිය මත එන අර මුසවන්න පුළුවන් බර එනවා. නේද? හරිම ලේසියි. ඉතින් බලන්න එක ඔයගොල්ලන්ට කරලා මේක ඉවරයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම සුළු කිරීම ටික වැඩි කළේ නැහැ. ක්‍රමය කියලා දුන්නා. ඒතර ඔයගොල්ලන්ට මේක බොහොම ලේසියෙන් මේ ගණන් හදන්න පුළුවන්. අංක ගණිතයේ ගැටලුවක් වගේ හරියට අපිට මූල ධර්ම ටික දන්නවනම්. ඉතින් අපි රේඛීය ගම්මිතා සංස්ථේ මූල ධර්මයේ රචනා ප්‍රශ්න ගණනාවකුත් දැන් හැදුවා. කෙටි ප්‍රශ්න ගොඩක් හැදුවා. මේ මූල ධර්මයේ භෞතික විද්‍යාවේ විවිධ තැන්වල නැවත නැවත ඕන වෙන්න පුළුවන්. ගම්මිතා සංස්ථේ මූල ධර්මයේ ඒ නිසා ඒක හරියටම අවබෝධ කරගෙන නැවත ප්‍රගුණ කරලා ගණන් හදලා පුරුදු වෙන්න කියලා ඉල්ලලා